මයික් එක ඕන් කරලා වෙලා අහන්න පුළුවන් අද දවසේ ඇතුළත. මේ ඒතර ඔයගොල්ලන්ට ගැටලු තියෙන අනිත් කටේ ඩිස්ටර්බ් නොවන විදියට තමන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් මේ අද දවසේ. අපි ඒකත් එක්ක ඒක ඒ කාරණේ ඔළුවේ තියාගෙන මේ කතා කරමු. අනිත් එක මේ අන්තිම ලෙක්චර් එකට ආපු හින්දා මම මතක් කරනවා ඔයගොල්ලන්ට අපි මේ කවුන්ටින් සබ්ජෙක්ට් එක පටන් ගත්තේ බිඳුවේ ඉඳලා. ඇත්තට ඔයගොල්ලෝගේ සිලබස් එකේ අපිට පටන් ගන්න තිබ්බේ සෑහෙන උඩ ලෙවල් එකක. නමුත් මම දන්නවා අනිවාර්යයෙන්ම කොමර්ස් කරපු නැති බොහොම අමාරු accounts ගැන අවබෝධයක් නැති ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට ඩෙබිට් ක්‍රෙඩිට් කියලා කියන්නේ මොකද්ද? හර සහ බැර කියලා කියන්නේ මොකද්ද කියන තැනින් තමයි අපි මේ ක්ලාස් එක පටන් ගත්තේ. එතකොට එතනින් පටන් අරගෙන අපි බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කරන මට්ටම දක්වා ඇවිල්ලා තිනවා. ඉතින් පන්තියට දිගටම සහභාගී වෙච්ච පස්සේ හරි නැත්තම් මේ Google classroom ක්‍රමයට ඔයගොල්ලෝ පස්සේ හරි මේ YouTube එක බලලා ඒ සියලුම දේවල් වලට ඔයගොල්ලෝ සහභාගී වුණා නම් ඇක්ටිව්ලි ඒක ඇත්තටම අපිට තියෙන ලොකුම අඩුපාඩු එක තමයි ළමින්ගේ ෆීඩ්බැක් එක බලා ගැනීමේ නොහැකියාවක් තියෙනවා මේ ක්‍රමයේ. නමුත් ඔයගොල්ලන්ට නැවත නැවත මේ කරන ලෙක්චර්ස් ටියුට්ස් ඒවා ඔක්කොම නැවත නැවත බලා ගැනීම හැකියාවත් එක්ක මම හිතනවා සාර්ථකව අපිට පන්ති ඉවර කරගන්න පුළුවන් වුණා කියලා. ඒකින්ද අද දවසේ මම ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා තමන්ගේ මයික් එක ඔන් කරලා කතා කරනකොට එක්කෙනෙක් කතා කරන්න. මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ අහන්න පුළුවන් මම මේ ලෙක්චර් එක කරගෙන යන වෙලාවේදී. රයිට් අපි එක ක්ලාස් පේපර් එකකින් පටන් ගමු. මම මුලින්ම යනවා පළවෙනි පේපර් එක 2019 මාර්තු පේපර් එකට. ඒක තමයි මම හිතන්නේ ලේටස්ට්ම අවైలබල් පේපර් එක වෙන්න ඕනේ. සැප්තැම්බර් තියන්න පුළුවන් වුණා බලමු අපි. රයිට්. ඒකේ පළවෙනි මේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි අංකය මේකට මම ඔයගලන්ට විනාඩියක් දෙකක් දෙනවා. ඉස්සෙල්ලා තමන්ම ඔයගලන්ට පුළුවන් නම් මේකේ උත්තර හොයාගන්න කියන එකට. මම විනාඩියක් දෙකක් දෙන්නම්. ප්‍රශ්නේ හොඳට කියවලා ඊට පස්සේ උත්තර ටික තමන්ම හොයාගෙන බලන්න මොකද්ද උත්තරේ කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු කොහොමද මේකට ප්‍රශ්නෙට හරි උත්තරේ මොකද්ද කියලා. රයිට් අපි පළවෙනි ප්‍රශ්නේ ගමු. ගණදෙනුවක් සඳහා මූලික සටහන ඇතුළත් කිරීමට අදාළ වන පළමු කාර්ය විය යුත්තේ කුමක්ද? ඔයගොල්ලෝ දන්නවා ගණදෙනු සහ සිද්ධීන් process එක ගත්තාම ගිණුම්කරණයේ නිර්වචනයේම තියෙනවා ගණදෙනු සහ සිද්ධීන් කොහොමද අපි සටහන් කරන්නේ කියලා. නිර්වචනයේම තියෙනවා ඉස්සෙල්ලාම රැස් කරන්න ඕනේ, ඊළඟට වාර්තා කරන්න ඕනේ, ඊළඟට වර්ග කරන්න ඕනේ, ඊළඟට සාරාංශ කරන්න ඕනේ, විශ්ලේෂණය කරන්න ඕනේ, අර්ථකථනය කරන්න ඕනේ, ඊළඟට බෙදා හරින්න ඕනේ. ඒකත් ඔළුවේ තියාගෙන බලන්නකෝ මොකද්ද උත්තර 4 කියලා. ඒතර පළවෙනි උත්තරේ තියෙන්නේ නිවැරදිව ලෙජර් ගිණුම් වල ගණදෙනුව පිටපත් කිරීම. ගණදෙනුව ලෙජර් ගිණුම් වල පිටපත් කිරීම තමයි පළවෙනි එක තියෙන්නේ. දෙවෙනි එක තියෙන නිවැරදි මූලික පොතේ ගණදෙනුව ඇතුළත් කිරීම. ඊළඟට තියෙනවා ගණදෙනුව හර සහ බැර කළ යුතු නිවැරදි ලෙජර් ගිණුම් තීරණය කිරීම. ඊළඟ එක තියෙනවා ගණදෙනුවේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා වවුචරය හා අනෙකුත් මූලාශ්‍ර ලියවිලි අධ්‍යයනය කිරීම. ඒතර ඔය ස්ටෙප්ස් එක එක විදියට තියෙන්නේ දේවල් ටික. එතකොට අපි බලන්න ඕනේ කොහොමද මේ පළවෙනි කාර්යය මොකක්ද කියලා තමයි අහන්නේ. රයිට්. ගණදෙනුවක් සඳහා මූලික සටහන ඇතුළත් කිරීමට අදාළ වන පළමු කාර්ය විය යුත්තේ මොකක්ද කියලා. මුලින්ම ගණදෙනුවක් අතර ගත්තාම මොකද්ද කරන්න ඕනේ කියලා වෙනවා. එතකොට ලෙජර් ගිණුම් වල පිටපත් කරන්න ඉස්සෙල්ලා අපි මූලික උපයෝගී පොත්වල සටහන් කරන්න ඕනේ. පොඩක් එන්න පොඩයි. මේ මූලික උපයෝගී පොත්වල සටහන් කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඊළඟ උත්තරේ තමයි තියෙන්නේ හර සහ බැර කළ යුතු ලෙජර් ගිණුම් තීරණය කරන්න. එතකොට ලෙජර් ගිණුම් වල සටහන් කිරීමේ හර සහ බැර කළ යුතු ලෙජර් ගිණුම් කියන එකයි ඒ දෙක තුනම හරි. අවසාන උත්තරේ තමයි ඔකේ හරි උත්තරේ වෙන්නේ. ඒතර හරි උත්තරේ තමයි 4 වෙනි එක.
ගනුදෙනුවේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා වවුචරය සහ අනෙකුත් මූලාශ්‍ර ලියවිලි අධ්‍යයනය කරන්න ඕනේ. ඒතර ඒක අධ්‍යයනය කරාට පස්සේ තමයි මොන උපයෝගී පොතේද ලියන්නේ. ඒ උපයෝගී පොතේ ලිව්වට පස්සේ තමයි ගනුදෙනුව ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම කරන්නේ. එහෙම ලෙජර් ගිණුම් වලට පිටපත් කරනකොට තමයි හර කරන්න ඕනේ, බැර කරන්න ඕනේ ගිණුම් දෙක තීරණය කරන්නේ. ඒතර ඇත්තටම මේකේ අවසාන උත්තරේ මුලින්ම කරන්න ඕන කාර්යභාරය තමයි ඉස්සෙල්ලාම ගනුදෙනුවේ ස්වභාවය හඳුනගන්න අපි වවුචරයි මූලාශ්‍ර ලියකියවිලි ඉස්සෙල්ලා බලන්න ඕනේ හොඳට අධ්‍යයනය කරලා ඊට පස්සේ තමයි අපිට තීරණය කරන්න පුළුවන් මොන උපයෝගී පොතේද මේක ලියන්නේ කියලා. ඒතර මූලාශ්‍ර ලියවිලි ගත්තාම දැන් අපි දන්නවා මුදල් පොත ගත්තාම මුදල් ලැබීමක් නම් ලදු පොත තියෙනවා, ගෙවීමක් නම් වවුචරේ තියෙනවා, සුළු මුදල් මේ වවුචර තියෙනවා. ඊළඟට ගැනුම් ජර්නලේ නම් ගැනුම් ඉන්වොයිසේ තියෙනවා, විකුණුම් ජර්නල් නම් විකුණුම් ඉන්වොයිසේ තියෙනවා. ආපසු එවුම් ජර්නලේ නම් බැරපත තියෙනවා, ආපසු එවුම් ජර්නලේ නම් හරපත තියෙනවා. ඊළඟට පොදු ජර්නලේ නම් පොදු ජර්නල් වවුචරේ තියෙනවා. ඒ ආදී වශයෙන් මූලාශ්‍ර ලේඛන ටික සහ වවුචර් ටික අපි ඉස්සෙල්ලා බැලුවට පස්සේ තමයි අපිට තීරණය කරන්න පුළුවන් මොන උපයෝගී පොතේද ලියන්නේ කියලා. ඒතර හරි උත්තරේ ඔකේ හතරවෙනි උත්තරේ. right. අංක 2 ඔයගොල්ලන්ට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ මයික් එක ඔන් කරලා ඉවරලා කතා කරන්න පුළුවන්. ගැටලුවක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් පේපර් එකක් සම්පූර්ණයෙන් කතා කරන එකන් ඉඳලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොන හරි යොමු කරන්න පුළුවන්. right. අංක 2 මූල්‍ය ප්‍රකාශන වල සඳහන් තොරතුරු ස්වාධීන හා වැරදි වලින් තොර විය යුතු බව දැක්වෙන ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා. right. අපි ගිය සතියේ කතා කරා ඔය කියන සංකල්ප ගැන සහ ඊට අමතරව මූල්‍ය ප්‍රකාශ වල තියෙන්න ඕනේ බොහෝම වැදගත් ගුණාංග මොනවාද කියලා. එතකොට ඒකේ යටතේ එකක් හැටියට ඔයගොල්ලන්ට මතක නම් මම කතා කරා මූල්‍ය ප්‍රකාශන අනිවාර්යයෙන්ම ස්වාධීන වෙන්න ඕනේ. ඊට අමතරව වැරදි වලින් තොර වෙන්න ඕනේ කියලා. right? වැරදි වලින් තොර වෙන්න ඕනේ කියලා. ඒත් අපි ගත්තොත් එහෙම සැසඳිය හැකි බව කියන එක තමයි පළවෙනි උත්තරේ. ඒ සැසඳිය හැකි බවෙන් කතා කරන්නේ එක අවුරුද්දක මූල්‍ය ප්‍රකාශ තව අවුරුද්දක මූල්‍ය ප්‍රකාශයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් තම අපේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ වෙන මේ අපේ තරගකරුවන්ගේ මූල්‍ය ප්‍රකාශයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් කියන එක. එහෙම නැත්නම් අපේ මූල්‍ය ප්‍රකාශ කර්මාන්තය අගයන් එක සංසන්දනය කරන්න පුළුවන් කියන එක. right? ඒක තමයි සැසඳිය හැකි බව කියන්නේ. ඒකට ඒක නෙමෙයි. ඊට පස්සේ මම හරි උත්තරේ ඔකේ වෙන්නේ දෙවෙනි උත්තරේ. ඒක තියලා අනිත්‍යව ගැන කතා කරමු. අදාළ බව කියලා කියන්නේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් විතරක් අපේ මූල්‍ය ප්‍රකාශ වල අඩංගු වෙන්න ඕනේ කියන එක. වෙන බාහිර පාර්ශවයන්ගේ ගනුදෙනු හා සිද්ධීන් අපේ මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් වෙන්න බෑ කියන එක තමයි අදාළ බවෙන් කියන්නේ. ඊළඟට අවබෝධ කරගත හැකි බව කියලා කියන්නේ අපේ මූල්‍ය ප්‍රකාශ වල තියෙන තොරතුරු තව කෙනෙකුට හොඳට කියවලා තේරුම් ගන්න. කියන්නේ ගිණුම්කරණය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට කියවා තේරුම් ගැනීමට හැකි වෙන්න ඕනේ. ලෝකේ නිවැරදි පිළිතුරු වෙන්නේ නිවැරදි බව හා විශ්වසනීයත්වය. ඒතර නිවැරදි බවෙන් තමයි තේරෙන්නේ වැරදි වලින් තොර කියන කාරණේ. ඊළඟට ස්වාධීන කියලා කියන්නේ විශ්වසනීය භාවයක් තියෙන. අපේ මූල්‍ය ප්‍රකාශ තව කෙනෙක් විශ්වාස කරේ නැත්නම් ඒ මූල්‍ය ප්‍රකාශ වලින් වැඩක් නැහැ. right? දැන් අපි දැකලා තියෙනවා ඉස්සර ඔයගොල්ලන්ට මතක නම් ක්‍රිකට් ගහනකොට සමහර වෙලාවට ඉස්සර ඉන්දියාවේ පාකිස්තානයේ සමහර විනිශ්චයකරුවෝ අම්පයර්ස්ලා අවුට් දෙන විදිය දැකලා ඇති. ඒතකොට ඒ රටවල ගිහලා මැච් ගහන්න කැමති නැහැ. මේ මොකද හේතුව කිසිම විශ්වසනීය බවක් නැහැ. ඒතර විනිශ්චයකාරවරයා පිළිබඳ විශ්වසනීයත්වය නැතුණාම ඒ ගේම් එකෙන් වැඩක් නැහැ. එක කෙනෙකුට විතරක් මේ ස්වාධීනව වැඩ කරන්නේ නැත්නම් වැඩක් නැහැ. right? ඒකට හැම එකම ස්වාධීන වෙන්න ඕනද මේ දවස්වලත් කතා කරන ස්වාධීන කියලා හැම වෙලාවෙම. ඒක නිසා ඔය විශ්වසනීයත්වය ඇති කරන්න අපේ මූල්‍ය ප්‍රකාශ අනිවාර්යයෙන්ම ඔඩිට් කරලා ඔඩිටර් කෙනෙක්ගෙන් තමයි ඔඩිටඩ් මූල්‍ය මේ එහෙම නැත්නම් විගණනය කරලාද මූල්‍ය ප්‍රකාශ තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ ඕකේ මූල්‍ය ප්‍රකාශ වල තොරතුරු ස්වාධීන හා වැරදි වලින් තොර වී යුතු බව කියන දැක්වෙන ගිණුම් කරන සංකල්පය තමයි නිවැරදි බව හා විශ්වසනීයත්වය කියන එක. right? right. අංක 3 2017 වර්ෂයේදී මහවැලි ප්‍රචාරක සමාගම විසින් කැලණි ආයෝජන ලිමිටඩ් සමාගම වෙත ප්‍රචාරක සේවාවන් සපයලා තියෙනවා. එතකොට මහවැලි ප්‍රචාරක සමාගම තමයි අදාළ ආයතනය.
ඒගොල්ලන්ගේ කස්ටමර් තමයි කැලණි ආයෝජන ලිමිටඩ් කියලා කියන්නේ. ඒගොල්ලන්ට ප්‍රචාරක සේවාවන් සපයලා තියෙන ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක. මේ සඳහා මහවැලි සමාගම වෙත ප්‍රචාරණ ගාස්තු වශයෙන් මුදල් ලැබුණේ 2018 වර්ෂයේ. 2017 වර්ෂයේ තමයි මේගොල්ලෝගේ සර්විස් එක දීලා තින්නේ. හැබැයි සල්ලි හම්බෙලා තියෙන්නේ 18 වර්ෂයේ. right? මහවැලි ප්‍රචාරක සමාගම එම ආදායම 2017 වර්ෂයේදී ගිණුම්ගත කරලා තියෙනවා. සල්ලි හම්බෙලා තිබ්බට 2018 දී 2017 දී ආදායමක් හැටියට හඳුනගෙන තියනවලු මහවැලි ප්‍රචාරක ආයතනය. right? එතකොට ඊළඟට කියනවා මෙසේ 2017 වර්ෂයේදී මහවැලි ප්‍රචාරක සමාගම මෙම ආදායම ගිණුම්ගත කිරීම සාධාරණය කරන්න මොන ගිණුම් කරන සංකල්පයේද අපි භාවිතා කරන්නේ කියලා. ඒතර ඔයගොල්ලන්ට මතක නම් මම ගිය සතියේත් කතා කරා, අපි ගිය සතියේ මේ ටික ඔක්කොම කතා කරා. ඒවා තමයි නැවත නැවත මේ ප්‍රශ්න හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර ඒකේ උත්තරේ, හරි උත්තරේ තියෙද්දි මම අනිත් එක ගැන පැහැදිලි කරන්නම්. කාලච්ඡේද සංකල්පය. ඒතර කාලච්ඡේද සංකල්පය කියලා කියන්නේ අපි ගිණුම් තියනකොට අපි තෝරගත්ත කාලච්ඡේදයක් වෙත තමයි ගිණුම් තියන්න ඕනේ. එතකොට ව්‍යාපාරයේ ගිණුම් හදනකොට උඩින්ම අපි ලියනවා මෙන්න මේ කාලච්ඡේදය සඳහා තමයි අපි ගිණුම් සකස් කරන්න කියලා. එතකොට ගිණුම් කරන්නේ සාමාන්‍යයෙන් කාලච්ඡේදය හැටියට ගන්නේ වර්ෂයක් කියන කාලය. එතකොට වර්ෂයක් කියන කාලය තමයි අපි ගන්නෙ. එතකොට උඩයම ලියනවා අපි ගිණුම් සකස් කරනකොට මේ මෙන්න මේ කාලච්ඡේදය සඳහා කියලා. එතකොට මේ උඩ කියලා තියෙන කාරණේත් එක්ක කාලච්ඡේද සංකල්පය ගැලපෙන්නේ නැහැ. ඒ සංකල්පය නෙමෙයි. ඊළඟ අඛණ්ඩතාවය පිළිබඳ සංකල්පය. ඒතර එතෙන්දී කතා කරන්නේ ව්‍යාපාරය අඛණ්ඩ කාලයක් පවතිනවා කියලා විල්ල. එහෙම හිතලා අපේ වත්කම් අපි බෙදා ගන්නවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. වගකීම් අපි බෙදා ගන්නවා ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා. එතකොට ව්‍යාපාරේ හෙට අනිද්දා වහන්න නැතුව අඛණ්ඩ කාලයක් තියෙනවා කියලා හිතලා ගිණුම් තියෙන එකට තමයි අඛණ්ඩතාවය පිළිබඳ සංකල්පය කියලා කියන්නේ. ඒතර උඩ තියෙන කාරණේ ඒකෙදිත් ඇඩ්‍රස් වෙන්නේ නැහැ. ඒතර ගැළපුම් සංකල්පය කියලා කියන්නේ හැම ආදායමකට අදාළවම වියදමක් අපි හඳුනා ගන්න ඕනේ කියන එක. ඒතර ආදායම් ජනනය කරන්න ගිය ඍජු සහ වක්‍ර වියදම් අපි හඳුනා ගන්න ඕනේ කියන එක. ඒකට මම උදාහරණයක් ගත්තේ ඔය ෂෙයා වීම වගේ දෙයක් අපි හඳුනා ගන්නවා කියන එක ගැළපුම් සංකල්පයට අනුව තමයි කරන්නේ. මොකද ෂෙයා මුදලින් ගෙවෙන්නේ නැති වුණාට අපිට ආදායම උපයන්න අපේ ජංගම නොවනවත්කම් වල ගෙවී යෑම නඩත්තු ඒව තමයි ෂෙයා වීම හැටියට හඳුනගන්නේ. ඒකත් උඩ තිබ්බ කාරණේත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒත් අවසාන උත්තරේ තමයි හරි උත්තරේ උපජිත සංකල්පය කියන එක. අපි ගත්තොත් උපජිත සංකල්පයෙන් කියන්නේ වර්ෂයට අදාළ ආදායම් ගත්තාම මුදලින් ලැබුණාද මුදලින් ලැබුණේ නැද්ද කියන එක බැහැර කරන්න. ඒක ගැන මොරි වෙන්න එපා. හැබැයි අපි බලන්න ඕනේ මුදලින් ලැබුණාද සහ මුදලින් ලැබුණේ නැද්ද කියන එක නෙමෙයි අපි බලන්න ඕනේ වර්ෂයට අදාළ ආදායමක්ද කියන එක. ඒ වගේම වීදම් වලට ගියාම මුදලින් ගෙවුවාද මුදලින් ගෙවලා නැද්ද කියන එක බලන්න එපා. ඒතර ඒ වෙලාවට බලන්න ඕනේ අනිවාර්යයෙන්ම වර්ෂයට අදාළ වියදමක්ද කියලා. ඒක ඔයගලන්ට මතක නම් මම හැමදාම ඔය ගන්න වීදම් පැත්තට ගියොත් එimhe අර දෙසැම්බර් මාසේ ආයතනයක විදුලි බිල අපිට දෙසැම්බර් මාසේ 2000 හිතන්නකෝ 2019 දෙසැම්බර් මාසේ කියලා 2019 විදුලි ගාස්තු අපිට අපි පාවිච්චි කරන්නේ 2019 ආදායම් ජනනය කරන්න. ඒතකොට 2019 වියදමක් ඒක. හැබැයි අපි ඒකට අපිට බිල ලැබෙන්නේ 2020 ජනවාරි වෙන්න පුළුවන්. ගෙවන්නේ 2020 පෙබරවාරි වෙන්න පුළුවන්. ඒතර මුදලින් ගෙවන අවුරුද්ද ගත්තොත් එimhe 2019 දෙසැම්බර් විදුලි බිලට මුදලින් ගෙවන්නේ 2020 පෙබරවාරි. ඒතර හරි එහෙම මුදලින් ගෙවුවාද කියන එක අපි බැලුවොත් එහෙම ඒක අපේ 2019 වියදමක් වෙන්නේ නැහැ. ඒතර උපජිත සංකල්පයෙන් කියනවා නෑ එහෙම කරන්න එපා. වියදමක් මුදලින් ගෙවුවාද නැද්ද කියන එක ගැන වොරු වෙන්න එපා. ඔයගොල්ලෝ වියදමක් වර්ෂයට අදාළද නැද්ද කියන එක ගැන විතරක් වොරු වෙන්න කියලා. ඒතර ඒ වගේම මේකේ කතා කරනවා ප්‍රචාරක ආයතනයක් ඒගොල්ලෝ 2017 දී තමයි ප්‍රචාරණ කටයුතු කරලා තියෙන්නේ. බිල් කරලා තියෙන්නේ 17 දී. සේවකයින්ගේ කාලය ඔක්කොම වැය වෙලා තියෙන්නේ 2017 දී. හැබැයි ඒගොල්ලන්ට මුදල් ලැබිලා තියෙන්නේ 18 දී. ඒකට මේ ආයතනය ඒ වුණාට 17 දී ආදායමක් හැටියට ඒක හඳුනගෙන තියෙනවා. ඒක සාධාරණීකරණ ගිණුම් කරන සංකල්පය මොකක්ද? හරි උත්තරේ උපජිත සංකල්පය. right හතරවෙනි ගාන බලන්න ඔයගොල්ලෝ
හරියටම උත්තරේ බලලා මට කියන්න 4 වෙනි ගාන විනාඩියක් අරගෙන. රයිට් 4 වෙනි ගාන කියන්නේ නිමල් මහතා විසින් රුපියල් 1000ක මුදල් වට්ටමක් ඔහුගේ ගනුදෙනුකරුවෙකු වන සුනිල් මහතාට ලබා දෙන ලදී. දෙක කිව්වහම මේ සෙන්ටෙන්ස් එකෙන්ම ඔයගොල්ලන්ගේ ඔලුවට යන්න ඕනේ නිමල් මහතා කියන්නේ සල්ලි හම්බෙන්න තිබ්බ කෙනෙක්. සුනිල් මහතා කියන්නේ නිමල් මහතාට සල්ලි ගෙවන්න තිබ්බ කෙනෙක්. ඒතර නිමල් මහතාගේ පොත්වල සුනිල්ව පෙන්වන්නේ ණය ගැතියෙක් හැටියට. ඒතර සුනිල් මහත්තයා නිමල් මහත්තයාව පෙන්වන්නේ සුනිල්ගේ පොත්වල ණය හිමියෙක් හැටියට. ඒතර කවුද වට්ටම දීලා තියෙන්නේ? නිමල් තමයි දීලා තියෙන්නේ. නිමල් වට්ටම දෙන්නේ සුනිල් එයාට මුදල් ගෙවනකොට. එතකොට නිමල්ගේ පොත්වල පැත්තෙන් ගත්තාම සුනිල් කියන්නේ ණය ගැතියෙක්. ණය ගැතියෙකුට වට්ටමක් දීලා. ඒ කියන්නේ දුන් වට්ටමක්. ඒ වගේම සුනිල්ගේ පොත්වලට ගියාම එයාට නිමල්ව පෙන්වන්නේ ණය හිමියෙක් හැටියට. එතකොට එයාට වට්ටමක් ලැබිලා තියෙනවා. සල්ලි ගෙවන්න ගියාම. එතකොට එයාගේ පැත්තෙන් ලද වට්ටමක්. එතකොට ඔය පළවෙනි සෙන්ටෙන්ස් එකෙන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඒක. එතකොට මෙම වට්ටම දෙනු ලැබූ වට්ටම් ගිණුම බැර කරන ලදී. එතකොට අපි දැන් මේ කතා කරන්නේ නිමල්ගේ පොත්වල. නිමල්ගේ පොත්වල දුන් වට්ටම් නම් ඔයගොල්ලෝ දන්නවා දුන් වට්ටම් කියලා කියන්නේ වීදමක් හැටියට හර වෙන්න ඕනේ. හැබැයි මොකද කියලා තියෙන්නේ? දුන් වට්ටම් ගිණුම බැර කරලාලු තියෙන්නේ. right. මේ නිසා නිමල් මහතාගේ ලාභය. ඒතර වියදම හර කරන්න ඕනේ, වියදම වැඩි කරන්න ඕනේ එකක් මොකද කරලා තියෙන්නේ? අදාළ වියදම් ගිණුම බැර කරලා තියෙනවා. ඒතර ඒක නිසා ඔයගොල්ලන්ට මතක නම් අපි අර වැරදි නිවැරදි කිරීමේ පාඩම කතා කරද්දී වියදමක් හර පැත්තට යන්න ඕන එකක් බැර පැත්තට ගියහම ඒ අදාළ ඉෆෙක්ට් එක ඩබල් වෙනවා. ඒතර 1000ක් හර වෙන්න ඕන එකක් 1000ක් බැර කරාම හර වෙන්න ඕනේ 1000ක් නැතුව තවත් 1000ක් බැරත් කළා. එතකොට ඉෆෙක්ට් එක ඩබල් වෙනවා. ඒතර ඒක නිසා මේ නිසා නිමල්ගේ ලාභය. ඒතර වියදම අඩුවෙන් පෙන්නලා තිනවා 1000ක්. ඒ වියදම අඩුවෙන් 1000 පෙන්වන වෙනුවට අපි බැර කරනවා කියලා කියන්නේ හරිය නිකන් ආදායමක් හඳුනගත්තා වගේ. ඒතර එක පැත්තකින් ආදායම අර හඳුනාගත්ත රුපියල් 1000ත් අඩු වෙන්න ඕනේ. ඊට අමතරව තව 1000ක් අපි වියදමක් හැටියට හඳුනා ගන්නත් ඕනේ. ඒතර දැනට ගණනය කරලා තියෙන ලාභය එක පැත්තකින් වියදමක් 1000ක් අඩුවෙන් හින්දා 1000කින් අඩුයි ලාභය. ඊට අමතරව වැරදි ආදායමක් හඳුනගෙන හින්දා මේ දෙන ලද වට්ටම් ගිණුම බැර කළා නික හරියට ආදායමක් වගේ. ඒතර වැඩිපුර ආදායමක් හඳුනගෙන තවත් 1000ක් වැඩි. ඒතර ඇත්තටම ලාභය 2000ක් වැඩි. ඒතර හරි උත්තරේ වෙන්න ඕනේ අංක 4 රුපියල් 2000කින් වැඩියෙන් පෙන්වයි ලාභය. අංක 4 රුපියල් 2000කින් වැඩියෙන් පෙන්වනවා ලාභය. ඔයගොල්ලන්ට මොන හරි තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා අනිත් කට්ටියට කරදරයක් වෙන්නේ නැති වෙන විදිහට අහන්න. හරි? එතන මෙතන වෙලා තියෙන්නේ වියදමක රුපියල් 1000ක වියදම අපි ආදායමක් විදිහට හඳුනගෙන තියෙනවා. එතකොට ආදායම වැරදි ආදායමත් අයින් කරන්න ඕනේ. ඊට අමතරව මේ වියදම අපි හඳුන ගන්නත් ඕනේ. හඳුනගත්තේ නැති රුපියල් 1000ක වියදම. හරි. ඒතර හරි උත්තරේ අංක 4. right. අංක 5 පස්වෙනි ප්‍රශ්නය කල්බදු වත්කමකට ආවේනික අවදානම සහ ප්‍රතිලාභ කල්බදු ගිවිසුමක් යටතේ බදු ගැනුම්කරු වෙත පැවරීම සිදුවන්නේ නම් එම කල්බදු හඳුන්වන්නේ මොන නමින්ද කියලා. right. අංක 5
එතකොට කල්බදු කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලීස් කියලා ලීසින් කියලා කියන්නේ. එතකොට ලීසින් જાති දෙකක් තියෙනවා. එකක් තමයි ඔපරේටින් ලීස් කියන එක, අනිත් එක ෆයිනෑන්ස් ලීස් කියලා. මූල්‍ය කල්බදුයි මෙහෙයුම් කල්බදුයි කියන එක. රයිට්. ඒතර ওই දෙක තමයි මේන්ලිම තියෙන්නේ. දැන් ඔක ඔයගොල්ලන්ට පහසු වෙන්න මම බොහොම සරල උදාහරණයක් අරගෙන කියන්නම්. මෙහෙයුම් කල්බදු කියලා කියන්නේ හරි සරල වශයෙන් ගත්තම හරියට අපි මේ අඩ කාමරයක් කුලියට ගත්තා වගේ වැඩක්. right? අඩ කාමරයක් කුලියට ගත්තා වගේ වැඩක් තමයි මෙහෙයුම් කල්බදු කියන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා කඩ කාමරයක් කුලියට ගත්තාම ඒකේ අලුත් වැඩියාව කරන්නේ ඒකේ සම්පූර්ණ අයිතිය ලැබෙන්නේ කොච්චර රෙන්ටල් ගෙවුවත් අපිට ඒකේ අයිතිය ලැබෙන්නේ නැහැ. අලුත් වැඩියා කටයුතු කරනවා ඒකට මොකක් හරි හානියක් වුණොත් ඒව ඔක්කොම ගන්නේ අයිතිකරු විතරයි. ලෑන්ඩ්ලෝඩ්. හැබැයි ඔයගොල්ලෝ වාහනයක් ලීස් එකක් දාලා ගත්තොත් එහෙම ඒකේ ඉන්ෂුරන්ස් කරන්න ඕනේ ගන්න එක්කෙනා. ඒකේ අලුත් වැඩියා කරන්න ඕනේ ගන්න එක්කෙනා. ඒකේ වාරයක ටික ඔක්කොම ගෙවලා ඉවරුනට පස්සේ අදාළ පුද්ගලයාට ඒ වාහනේ අයිතියත් ලැබෙනවා. right? ඔන්න ඔය කාරණා දෙක ඔළුවේ තියාගෙන දැන් මෙතන මේක ෆයිනෑන්ස් මේ ලීස් කියලා කියන්නේ වෙනම accounting standard එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එක ඔයගොල්ලන්ට උගන්වන්න ඕනේ. ඒකට ලොකු කාලයක් යනවා. මම මේ බොහොම කෙටියෙන් ඔයගොල්ලන්ට කියලා දුන්නේ. එතකොට මෙහෙයුම් කල්බදුවකට සමාන කරගන්න හරියට මේ කඩ කාමරයක් කුලියට ගන්නවා වගේ දෙයක්. ඒකේ අපි වියදමක් දරන එක විතරයි කරන්නේ. කිසිම අපිට මේ ඒ පිළිබඳ අයිතියක් ලැබෙන්නේ නැහැ. අවදානමක් අපි ගන්නෙ නැහැ. කවදාවත් අපි මේ ඒකේ අපිට අයිතියක් අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම මූල්‍ය කල්බදු කියලා හිතන්න ඒ කියන්නේ කාර් එකක් ලීස් කරලා ගන්නවා වගේ. එතකොට කාර් එකක් ලීස් කරලා ගත්තම ඔයගොල්ලෝ තමයි හොදන්න ඕනේ. ඒක ඉන්ෂුර් කරන්න ඕනේ. ඔක්කොම අවදානමයි ප්‍රතිලාභය ඔක්කොම හම්බෙන්නේ ඔයගොල්ලන්ට වාහනේ. ඒ වගේම වාරයක ටික ගෙවලා ඉවරනට පස්සේ වාහනේ අයිතියත් ඔයගොල්ලන්ට ලැබෙනවා. right? එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන අංක 5න් කල්බදු වත්කමකට ආවේනික අවදානම සහ ප්‍රතිලාභ කල්බදු ගිවිසුමක් යටතේ බදු ගැනුම්කරු වෙත පැවරීම සිදුවන්නේ නම් එම කල්බදු. ඒතර කල්බදු වත්කමකට අදාළව වත්කමට අදාළ ආවේනික අවදානමයි ප්‍රතිලාභය ඔක්කොම ගිවිසුමේ යටතේ හම්බෙන්නේ බදු ගන්න එක්කෙනාට. එහෙම කල්බදු ගන්න අනිවාර්යයෙන්ම මේක මූල්‍ය කල්බදු වෙන්නේ. right? හරි උත්තරේ පළවෙනි උත්තරේ මූල්‍ය කල්බදු. right අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. එතන මේව ඔක්කොම අපි මේ කතා කරලා තියෙනේ ඔයගොල්ලන්ට කිව්ව ගමන්ම තේරෙන්න ඕනේ. බැංකු පනතට අනුව සෑම බලපත්‍රලාභී බැංකුවක්ම එහි ගිණුම් විකරණය සඳහා සුදුසුකම්ලත් විගණකයෙකු පත් කරන්න ඕනෙලු. මේ කොච්චර කාලයකට සැරයක්ද කියලා හරි ලේසි ප්‍රශ්නයක්. අපි කතා කර 88 බැංකු පනතට අනුව බැංකුවක් සුදුසුකම්ලත් විගණකරුන්ගේ ලිස්ට් එකක් දානවා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා හැම අවුරුද්දකටම සැරයක්. එන්නේ ලිස්ට් එකෙන් සුදුසුකම්ලත් විගණකවරයෙකු තෝරගෙන තමන්ගේ ගිණුම් විගණනය කරන්න ඕනේ හැම අවුරුද්දකටම සැරයක්. ඒතර මේකේ හරි උත්තරේ වෙන්න ඕනේ වාර්ෂිකව කියන එක. right? වාර්ෂිකව. මේකෙන් අහලා නැහැ මේ අහන්න පුළුවන් ඊළඟ එක තමයි ඒව විගණනය කරපු දේවල් කොච්චර කාලයකට සැරයක් මේ විගණනය කරාට පස්සේ නැත්නම් ගිණුම් වර්ෂය අවසන් වෙලා කොච්චර කාලයකට පස්සේ බැංකු අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කරන්න ඕනද කියන ප්‍රශ්නේ මේක අහලා නැහැ. මේක හරි ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ විගණනය කරගන්න ඕනේ කොච්චර කාලයකට සැරයක්. ඒකට අවුරුද්දකට සැරයක් අර සුදුසුකම්ලත් විගණකවරුන්ගේ ලයිස්ට් වෙන විගණකවරයෙක් තෝරගෙන විගණනය කරව ගන්න ඕනේ. ඒකට හරි උත්තරේ වර්ෂයකට සැරයක්. right. 7 වෙනි ප්‍රශ්නේ බලන්න. 7 වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ කියනවා 2018 ජනවාරි 1 වෙනිදා අවුරුද්ද මුල සමාගම 7,40,000ක් වටිනා මෝටර් රථයක් අරගෙන තියෙනවා. 7,40,000ක් වටිනා මෝටර් රථයක් අරගෙන තියෙනවා. right. එතකොට 2018 12/31 දිනට මෙම සමාගම විසින් වාර්තා කර තිබුණේ මාස 11කට අදාළ ෂෙයා විතරයි. ඒතර ජනවාරි මාසේ 1 වෙනිදා මෝටර් රථයක් අරගෙන
ඒ අවුරුද්ද ඉවර වෙන දවස වෙනකොට මාස 11ක ෂේ විතරලු වාර්තා කරලා තිබ්බේ. right? මෝටර රථයට අදාළ ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. අවුරුදු 4යිලු ඵලදායී ජීව කාලය. කියන්නේ අවුරුදු 4ක් යනතේ ෂේ කරන්න ඕනේ. අවුරුදු 4යි කියලා කියන්නේ අපි ගත්තොත් එimhe 100ට 25යි. අදාළ වන ඉතිරි වටිනාකම වර්ෂයේ අවසාන මෝටර රථයේ අවුරුදු 4ක් ගියාට පස්සේ ඉතුරු වෙන මෝටර රථයේ වටිනාකම රුපියල් 20000ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒකට අපි ෂේ කළ හැකි වටිනාකම හැටියට ගන්න ඕනේ ඔය 7,40,000න් 20000 අඩු කරලා එන උත්තරේ. මොකද 20000ක වටිනාකමක් ඉතුරු වෙනවනේ අපිට. ඒකට ඇත්තටම අපිට ෂේ කරන්න මේ මෝටර රථයේ ඉතුරු වෙන්නේ 7,40,000න් 20000ක් අඩු කරාට පස්සේ උත්තරේ. ඒ උත්තරේ 7,20,000යි. right? 7,20,000 අපිට සිද්ධ වෙනවා 4ෙන් බෙදන්න. 7,20,000 4ෙන් බෙදන්න. ෂේ කළ හැකි වටිනාකම වෙන්නේ 7,20,000යි. ඒක 4ෙන් බෙදන්න. එතකොට 7,20,000 4ෙන් බෙදුවාම අවුරුද්දකට ගාන එනවා. අපි බැලුවොත් එimhe අවුරුද්දකට ගාන බලන්න 7,20,000 4ෙන් බෙදුවාම 720 බෙදීම 4. එතකොට එක අවුරුද්දකට 1,80,000ක් එනවා. එතකොට මාසෙකට හොයන්න මේක 12න් බෙදන්න ඕනේ. එතකොට මාසෙකට ගාන එන්නේ 15,000යි. right? මෙම සමාගම එතකොට මාස දැන් මේගොල්ලෝ දැනට ගිණුම්ගත කරලා තියෙන්නේ මාස 11ක. ඒ කියන්නේ 1,65,000ක ෂේ විතරයි ගිණුම්ගත කරලා තියෙන්නේ. අවුරුද්දකට 1,80,000ක් ගිණුම්ගත කරන්න ඕනේ. ඒකෙන් 1.65යි ගිණුම්ගත කරලා තියෙන්නේ. අන්තිම මාසේ තාම කළා නෑලු. මෙම සමාගම ෂේ ගිණුම්ගත කරනු ලබන්නේ සරල මාර්ග ක්‍රමයටලු. එතකොට මොන ක්‍රමයට ගිණුම්ගත කරත් අපිට ගිණුම්ගත කරන්න තියෙන එක විදිය. ඔයගොල්ලන්ට මතක නම් ෂේ වලට ආයි මුලට ගියොත් එහෙම ෂය ගණනය කරන්න පුළුවන් එක එක જાතිය ක්‍රම තියෙනවා. සරල මාර්ග ක්‍රමය වෙන්න පුළුවන්, හීනවන ශේෂ ක්‍රමය වෙන්න පුළුවන්, එක එක જાතිය ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් ගිණුම්ගත කරන්න තියෙන එකම එක විදියයි ඒ තමයි අදාළ ෂය ගිණුම හර කරලා ෂය වෙන් කිරීම ගිණුම බැර කරන්න ඕනේ. ෂය ගිණුම හර කරලා ෂය වෙන් කිරීම ගිණුම බැර කරන්න ඕනේ. right? එතකොට ෂය ගිණුම හර කරන්න ෂය වෙන් කිරීම ගිණුම බැර කරන්න ඕනේ. මේක අහන්නේ වසර අවසානයේදී ෂේ ගැලපුම් ගිණුම්ගත කිරීම සඳහා අදාළ වන ගිණුම් කරන සටහන දක්වන්න. එතන අපි 11ක් අවුරුද්දටම කරලා තියෙනවා නම් මාස 11ක් අන්තිම මාසෙට අපි කරන්න ඕනේ. ඒතකොට මාසික ගාන 15000යි කියලා මම කිව්වා. 15000 7,40,000න් අඩු කරනවා 20,000ක්. එන උත්තරේ 7,20,000 බෙදනවා අපි 4ෙන්. එතකොට එනවා අවුරුද්දකට ගාන. අවුරුද්දකට ගාන වෙන 1,80,000ක්. මාසෙකට ගාන හොයාගන්න 1,80,000 බෙදන්න ඕනේ 12න්. එතකොට එනවා 15,000. එතකොට ඔන්න ඔය 15,000 තමයි අපි ගිණුම්ගත කරන්න ඕනේ. එතකොට 15,000 ගත්තාම ෂය ගිණුම හර කරනවා ෂය වෙන් කිරීම ගිණුම බැර කරනවා 15,000. එතකොට හරි උත්තරේ වෙන්න ඕනේ මෝටර රථ ෂය ගිණුම හර 15,000යි වියදමක් වැඩි වීම හැටියට මෝටර රථ ෂය වෙන් කිරීම ගිණුම බැර වෙනවා 15,000ක් අපේ වත්කමේ අගේ අඩුවීම හැටියට. ඩබල් එන්ට්‍රි එක වෙන්න ඕනේ අවුරුද්ද අවසානයේදී මෝටර රථ ෂය ගිණුම හර 15,000යි මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම බැර 15,000යි. right? රටවෙනි ප්‍රශ්නේ අපි කතා කරා ඒ විදිහට. ෂය වෙන් කිරීම ගිණුම ඇත්තටම ෂය ගිණුම යනවා අපේ ලාභ ගිණුමට එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයට වියදමක් හැටියට ෂය වෙන් කිරීම යනවා ශේෂ පත්‍රයේ දැනට සමුච්චිත ෂය කියලා කලින් වෙන් කරලා තියෙන ප්‍රමාණයට එකතු වෙනවා. right. අපි 8 වෙනි ප්‍රශ්නෙට යන්. 8 වෙනි ප්‍රශ්නෙත් අපි කතා කරපු කොටස් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ කතා කරලා තියෙන්නේ බැංකු සැසඳුම් පත්‍රයක් ගැන. බලන්න ඉස්සෙල්ලා කියවන බැංකු සැසඳුම් පත්‍රයකට අදාළ ගාණක්. එදස් 18යි 9 දිනට මුදල් පොතේ බැංකු ශේෂය බැංකු ගාස්තු වන රුපියල් 500 සටහන් කිරීමට පෙර 15,000ක් වෙලාලු. කියන්නේ බැංකු ගාස්තු තාම සටහන් කළා නැහැ 15,000 කියන ශේෂයේ. right?
මෙම කාලය තුලදී උපලබ්ධ වීමට නියමිත චෙක් සහ ගෙවීමට ඉදිරිපත් කිරීමට නියමිත චෙක් වල වටිනාකම 2000යි 1000යි. ඒ දෙක අපි දන්නවා. ඒතර අහන්නේ අපෙන් බැංකු ප්‍රකාශනයේ ශේෂය මොකක්ද කියලා. ඒතර පළවෙනි කාරණය අපි ඉස්සෙල්ලාම සංශෝධිත මුදල් පොතක් හදන්න ඕනේ ඔකට. ඒතර දැනට අපේ තියෙන්නේ මුදල් පොතේ ශේෂය 15000යි. සංශෝධිත මුදල් පොතක් අපි හැදුවාම 15000න් අපි රුපියල් 500ක් අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලාම. එතකොට ඇත්තටම සංශෝධිත මුදල් පොතේ ශේෂය කීයද? 14500. 14500. ඔයගොල්ලන්ට මතක නම් අපි වෙනම ගණන් දෙක තුනක් කරායි. බැංකු සැලසුම් පත්‍රයකට අදාළව. ඒතර රුපියල් 500 ඇඩ්ජස්ට් වෙන්නේ ඉස්සෙල්ලා මුදල් පොතේ ශේෂය 15000යි. රුපියල් 500 අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. එතකොට මුදල් පොතේ ශේෂය අඩු වෙන්න ඕනේ 15000 සිට 14500ට. ඒතර සංශෝධිත මුදල් පොතේ ශේෂය දැන් 14500යි. 14500. right. ඒතර 14500න් ඊළඟට කියනවා උපලබ්ධ වීමට නියමිත චෙක්. ඒතර චෙක් එක අපි මුදල් පොතට අර කරලා අපි හිතනවා ඩිපොසිට් කරාම අපේ මුදල් පොතේ බැංකු ශේෂය වැඩි වෙයි කියලා. ඒකේ ගාණ 2000යි. හැබැයි තාම බැංකුවට ගිහිලා නැහැ. එතකොට එහෙනම් ඒක අයින් කරන්න ඕනේ මුදල් පොතේ ශේෂයේ ඉඳලා බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයනවා නම් තැම්පත් කරලා උපලබ්ධ වෙච්ච නැතිව අයින් කරන්න ඕනේ. එතකොට ඇත්තටම 14500න් ওই 2000 අඩු වෙන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ බැලුවොත් එහෙම 14500න් 2000ක් අඩු වුණාම 12500යි. ඊළඟට කියනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් එක 1000යි කියලා. ඒතර නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් කරපු චෙක් එක අපේ මුදල් පොතේ ශේෂයෙන් දැනටම අඩු වෙලා තියෙනවා. හැබැයි තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ කියලා කියන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි. එතකොට ඒ වගේ චෙක් තියෙනවා නම් ඒව එකතු කරන්න ඕනේ. එතකොට අපේ සංශෝධිත මුදල් පොතේ ශේෂය වෙච්ච 14500න් අර උපලබ්ධ වූ චෙක් එකේ ගාන 2000 අඩු කරනවා. එතකොට 12500ක් එනවා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියන එක එකතු කරනවා. එතකොට 1000ක් ආයි එකතු වෙනවා. එතකොට 14500න් 2000ක් අඩු වුණාම 12500යි. ඒකට 1000ක් එකතු වුණාම 13500යි. එතකොට 13500 තමයි හරි උත්තරේ වෙන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒතර මුලින්ම අපි කරේ අර 500 චෙක් පතක් බැංකු ගාස්තු ගෙවපු නැති එක මුදල් පොතේ ඇඩ්ජස්ට් කරලා සංශෝධිත මුදල් පොතේ ශේෂය හදාගත්තා 15000 නෙමෙයි දැන් 14500යි කියලා. ඒතර 14500ට අපි එකතු කරා 1000ක් අඩු කරා 2000ක් ඒ අනුව 13500යි බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙන්නේ. බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙන්නේ 13500යි. right 9 වෙනි ගාන. 9 වෙනි ගාන. කියවන්න බලන්න. පහත සඳහන් තොරතුරු වලට අනුව 2018යි ජනවාරි 1 වෙනි දින සිට 2018යි 12යි 31 දින දක්වා පෙරේරා මහතාට කරන ලද ණයට විකුණුම් කීයද කියලා අහන්නේ. ඒතර පෙරේරා කියලා කියන්නේ අපේ ණය ගැතියෙක්. ඒතර එයාට කොච්චර ණයට විකුණුම් කරලා තියෙනවද කියලා. ඒතර ඔයගොල්ලන්ට තියෙන්නේ ණය ගැතියගේ ගිණුමක් හදන්න විතරයි. ණය ගැතියගේ ගිණුමක් හදන්න විතරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඒතර ණය ගැතියගේ ගිණුමක් හැදුවාම ඔයගොල්ලන්ට වෙන්නේ ඉතුරු වෙන මිසින් අයිටම් එක තමයි ණයට විකුණුම් කීයද කියලා. right. ඒතර ආරම්භක ශේෂය දාගන්නවා ණය ගැතියගේ ගිණුමේ හර පැත්තේ 25000යි. අවසාන ශේෂය බැර පැත්තෙන් අපි ශේෂය පහළට ගෙනියලා එකතු කරන්න රූල් කරලා ඊට පස්සේ හර පැත්තෙන් ඉදිරියට එනවා. right. ඒතර ඇත්තටම අපි ගාන හදද්දී 25000 කියන එක හර පැත්තේ තියෙනවා 20000 තියෙන්නේ බැර පැත්තේ. right. දෙකතු කරන්නේ ඉස්සෙල්ලා තමයි 20000 බැර වෙන්නේ. හැබැයි එකතු කරාට පස්සේ හර පැත්තෙන් එනවා. ඒතර ඇත්තටම මේකේ අපි ණයට විකුණුම් හොයද්දී අපිට බලපෑම තියෙන්නේ 20000 කියන එක මේ බැර පැත්තේ තියෙන ශේෂයක් හැටියට. ඒතර දැන් හර පැත්තේ තියෙනවා 25000ක් බැර පැත්තේ තියෙනවා 25000ක්. ඊළඟට මුදල් හම්බෙච්ච ඒවා තියෙනවා 50000ක්. ඒතර මුදල් හම්බුනාම මුදල් පොත හර වෙනවා බැර වෙනවා ණය ගැතියාගේ ගිණුම. මොකද ණය ගැතියාගේ ශේෂය අඩු වෙන්න හේතුව 50000යි. ඒතර ඔයගොල්ලෝ බැලුවොත් දැන් හර පැත්තේ 25000යි බැර පැත්තේ 70000ක් තියෙනවා. අවසාන ශේෂය 20000යි මුදල් හම්බෙච්ච ගාන 50000යි. ඊළඟට බොල් ණය හැටියට කපහරලා තියෙනවා. බොල් ණය කපහැරෙම ඔයගොල්ලෝ දන්නවා බොල් ණය ගිණුම හර වියදමක් හැටියට ණය ගැතියෝ බැර. ණය ගැතියෝ බැර.
ආයි අපේ මේ ණයගැතියාගේ ගිණුමේ බැර පැත්තට එන ශේෂය. ඒතර හර පැත්තේ ආරම්භක ශේෂය 25000යි බැර පැත්තේ දැනට තියෙනවා 71000ක්. මුදල් හම්බෙච්ච එකයි බොල් නැහැයි අවසාන ශේෂය 71000ක් තියෙනවා. ඒතර ආරම්භක ශේෂය 25000ක් තියලා මුදලුත් හම්බෙලා අවසාන ශේෂය 20000ක් වෙන්න. එතකොට අපි එකතු කරන්න රූල් කරාම බැර පැත්තේ එකතුව 71000යි හර පැත්තේ 25000යි. ඒ අතර ඩිෆරන්ස් එක ගත්තාම කීය දෙන්නේ? 25000න් අඩු කරන්න 71000. ඩිෆරන්ස් එක කීය දෙන්නේ? 25000න් 71000න් 25000ක් අඩු කරාම කීයද උත්තරේ එන්නේ? 46000යි. 46000යි. ඒතර ඇත්තටම ණයට විකුණුම් ප්‍රමාණය ණය ගැතියෝ හර වෙනවා විකුණුම් ගිණුම බැර වෙනවා. එතකොට හර පැත්තේ මුලින්ම පටන් ගත්තේ අපි 25000න් බැර පැත්තට ඇවිල්ලා තිබ්බා මුදල් හම්බෙලා තිබ්බා 50000ක් බොල් නැහැ හැටියට කැපිලා තිබ්බා බැර පැත්තට 1000ක් ඊළඟට අවසාන ශේෂය බැර පැත්තේ ඉතුරු වෙලා තියෙනවා 20000ක්. එතකොට ආරම්භක ශේෂය 25000 තියලා 46000කට ණයට විකුණුවොත් තමයි 71000ක ගාණක් ඇවිල්ලා අවසානයේ ඒ 71000න් අපිට දැන් ඔරිජිනලි ගත්තොත් එහෙම 25000ක් ණය ගැතියකින් හම්බෙන්න තියෙනවා. තව 46000ක විකුණුම් කරනවා. ඒතර ඔක්කොම අපිට ණය ගැතියකින් 71000ක් හම්බෙන්න තියෙනවා. ඔන්න ඔය 71000න් මුදල් හම්බෙලා තියෙනවා 50000ක්. එතකොට 71000න් 50000ක් ගියාම කීයද? 71000න් 50000ක් ගියාම එනවා 21000. ඊට අමතරව ආයි කියනවා බොල් නැහැ හැටියට තව 1000ක් කැපුවලු. ඒතර බොල් නැහැ හැටියට තව 1000ක් කැපුවම 20000 වෙනවා. ඒතර 20000 තමයි අවසාන ශේෂය. ඒක අපිට තාම හම්බෙලා නැහැ. ඒක තමයි අපි ශේෂය පහළට ගෙනියා කියලා දාලා තියෙන බැර පැත්තේ. ඒතර ඇත්තටම ණය ගැතියකින් අපිට ණයට විකුණලා තියෙන ගාණ 46000. 46000. right. ඊළඟ ගාන හදන්න මම පොඩ්ඩක් බෝඩ් එක යූස් කරනවා. ගාන කියවන් මෙලඩි වෙළඳ සමාගම විසින් එහි ගනුදෙනුකරුවන්ට සංයුක්ත තැරි දැන් ඔය CD compact disc කියන ඒවා තමයිලු විකුණන්නේ. දැන් නම් එහෙම ගොඩක් කට්ටිය අඩුයි CDs ගන්නවා. දැන් ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න නිසා 2018 ජනවාරි 1 වෙනි දිනට එක් යන්ත්‍රයක් 4000 ගානේ මිලදී අරගත්ත යන්ත්‍ර 40ක තොගයක් සමාගම සතුව තිබිලා තියෙනවා. right ගානට ගියොත් එහෙම वर्षे आरंभे එකයි 18 යන්ත්‍ර 40ක් තිබිලා තිනවා 4000 ගන්න. ඊළඟට මේගොල්ලෝ යන්ත්‍රය කලවි කරන්නේ 7000 ගානේ. විකුණුම් මිල සෙලින් ප්‍රයිස් එක 7000යි. එම සමාගම 2018 වර්ෂයේදී විකුණු ලැබූ මුළු සංයුත තැටි වාදන යන්ත්‍රවල විකුණුම් වන්නාකම ලක්ෂ 14. ඒකට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලක්ෂ 14 7000න් බෙදන්න. ඒකට කීයද උත්තරේ එන්නේ? සංයුත තැටි 200ක් විකුණලා තියෙනවා. ලක්ෂ 14 7000න් බෙදුවාම සංයුත තැටි වාදන යන්ත්‍ර. right? සංයුත තැටි නෙමෙයි මේ වාදන යන්ත්‍ර තමයි විකුණලා තියෙන්නේ. එකක් 7000 ගානේ 200ක් විකුණලා තියෙනවා යන්ත්‍ර. ඊළඟට මේගොල්ලෝ කියනවා 2018 මාර්තු වල 4000ක් අරගෙන තියෙනවා. පෙර 4000 ගානේ මාර්තු වල 18 යන්ත්‍ර අරගෙන තියෙනවා 100ක්
4,000 ගන්න. ඊළඟට ආයි අරගෙන තිනවා ජූලි වල 18 යන්ත්‍ර 70ක් අරගෙන තිනවා ඒ ගන්න 5,000 ගන්න. ඊළඟට සැප්තැම්බර් වල යන්ත්‍ර අරගෙන තිනවා 40ක් 6,000 ගන්න. මේකේ කියන්නේ පෙර PVC පෙර නිකුත් ක්‍රමයේ යටතේ අපේ තොගේ වටිනාකම හොයන්න කියලා තියෙනවා. ඊළඟට පරතැපු සාමාන්‍ය ක්‍රමයේ යටතේ තොගේ වටිනාකම හොයන්න. එතකොට තොගේ ගණනය කරන්න තොගේට වටිනාකමක් දෙන්න අවසාන තොගේ ගණනය කරන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි FIFO method එක first in first out කියන එක. ඊළඟට LIFO method එක last in first out කියන එක. ඊළඟට තුන්වෙනි method එක තමයි ඔය weighted average method එක. හරි ලේසි දෙයක් තියෙන මම ඔයගලට ගාන හදලම පෙන්නන්න. අපි ඉන්ස්ටන්සස් ගත්තාම අපි හිතමු ඩේට් එක මම දානවා. ඒකේ ආරම්භක තොගය ඕපනින් බැලන්ස් එක ගත්තාම අපි කොස්ට් එක හැදුවොත් එහෙම quantity එක මුලින්ම තිබිලා තියෙනවා 40. දැන් මේකේ ප්‍රයිස් එක 4,000 ගානේ වැලියු එක කියනවා 160යි බිංදු 3. හරි 160යි බිංදු 3. අපිට සැරේ මේ විකුණපු ගාන එක සැරේ විකුණන්න නැතුව ඇති ඒක ඩේට්ස් දීලා නැහැ. හරිනම් ඒ විදිහට තමයි ඩේට් දෙන්න ඕනේ. මොකද මේ 200 කොහොමද විකුණුවේ කියන එක අපිට කියලා නැහැ. නමුත් අපිට කෙලිම මේ කෙලින්ම ගාන හදන්න පුළුවන්. දෙවෙනියට අරගෙන තියෙනවා මාර්තු මාසේ අපි මේ මහදම ටෝටල් එක දැන් ටෝටල්ම ගාන කෙලිම අපි උත්තරේ ගමු. 100ක් තියලා තියෙනවා. 4,000 ගාන එකක් තරම් තියෙන්නේ. 4,000 ගාන 100ක් වැඩි කරාම ලක්ෂ 4යි. දැන් ජුලයි මාසේ 70ක් අරගෙන තියෙනවා 5,000 ගාන. එතකොට 3,50,000. අවසානයේ අරගෙන තියෙනවා සංයුක්ත තැටි වාදන යන්ත්‍ර 40ක් 6,000 ගානේ. එන් 2,40,000යි. මේක තමයි ටෝටල් ගාන. ටෝටල් එතකොට 140යි 210යි 250ක් තියෙනවා. 250ක් තියෙනවා. දැනට අපේ මේකට අනුව කොස්ට් එක අපි බලමු මොනවාද ඉතුරු වෙන්නේ කියලා. මෙතනදී අපි දැන් මේ 200ක් විකුණලා තියෙනවා. 250ක් තියෙනවා. එතකොට අපේ පළවෙනි මෙතඩ් එක තමයි අපි මුලින්ම ගමුකෝ FIFO මෙතඩ් එක. FIFO මෙතඩ් එකට අනුව අපි ඉස්සෙල්ලා හිතන්නේ first in first out. මුලින් මේ 200ක් විකුණලා තියෙනවනේ. මේ 200 හැදෙන්නේ FIFO මෙතඩ් එකට අනුව 200 විකුණලා තියෙන්නේ මුලින්ම ආපු මෙන්න මේ 40යි ඊළඟට ආපු මේ 100යි ඊළඟට මේකේ 70න් 200ක් හැදෙන්න 70ම විකුණලා කියලා ගත්තොත් එහෙම 210ක් වෙනවා. ඒකින්ද මේකෙන් 60ක් විකුණලා තියෙනවා. මේකෙන් 60ක් විකුණලා තියෙනවා 10ක් ඉතුරු වෙනවා. ඒතර ස්ටොක් එක හැටියට 50ක් ඉතුරු වෙනවා. ඒතර FIFO මෙතඩ් එකට අනුව මේ 50 හැදෙන්නේ 10ක් රුපියල් 5,000 ගානේ ගත්තේවා. ඉතුරු 40 මේ අන්තිමට ගත්ත එක. first in first out ඉඳන් අන්තිමට ගත්ත එක ඉතුරු වෙනවා. ඒතර අපේ තොගේ වටිනාකම වෙන්නේ FIFO මෙතඩ් එකට අනුව 10 වැඩි කිරීම 5,000 කියලා කියන්නේ 50,000යි. 40 වැඩි කිරීම 6,000 කියලා කියන්නේ 2,40,000යි. ඒතර FIFO මෙතඩ් එකට අනුව අපේ තොගේ වටිනාකම 2,90,000. 2,90,000. මේක අපි හැදුවොත් එහෙම LIFO මෙතඩ් එකට හරිම ලේසි මේ තොගේ අගය කිරීම. ඒකෙදිත් අපේ ඉතුරු වෙන්නේ 50යි. හැබැයි මේ 50 අපි මොන ඒවායින් ඉතුරු වෙලා තියෙනවද කියලා අපි බලන්න ඕනේ
last in first out. ඒකට අපි හිතනවා විකිනෙන්නේ last in first out නම් මෙන්න මේ 40 මුලින්ම විකුණු. ඊට පස්සේ 70ක් විකුණු 110යි. මෙතන තව 100ම විකුණුවොත් එහෙම 210ක් වෙන හින්දා මේකේ 10ක් ඉතුරු වෙනවා. දැන් ඇත්තටම අපේ ස්ටොක් එක හැටියට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ 10 ඒ 10 අරගෙන තියෙන්නේ 4000 ගාන. ස්ටොක් එක ඔක්කොම 50යි. ඒ 50 හැදෙන්නේ 10ක් මෙන්න මේ 4000 ගානේ. ගත්තේම මාර්තු මාසේ ඊළඟට මුලින්ම තිබ්බ ස්ටොක් එක ආරම්භක ස්ටොක් එක. ඒකත් 4000 ගානේ අරගෙන. ඒක දෙකම 4000 ගානේ හින්දා අපිට එක සැරේ හදන්න පුළුවන් 50 වැඩි කිරීම 4000 ලක්ෂ 2යි. last in first out කියන එකේ ස්ටොක් එක වැලියු කරොත් එහෙම අවසානට පැමිණි පෙර නිකුතු කියන ක්‍රමයේ යටතේ අපේ තොගේ වටිනාකම තොගේ වෙනසක් වෙන්නේ ක්වොන්ටිටි එකේ එකමයි 50ම තමයි. නමුත් ඒකට දෙන අගේ වෙනස්. පළවෙනි ක්‍රමයේදී අපි හිතන්නේ අපේ තොගේ විකිනලා තියෙන්නේ මුලින්ම හම්බෙච්ච ඒවා තමයි මුලින් විකුණලා තියෙන්නේ. ඒක ප්‍රැක්ටිකලි ඒක අපිට හොයාගන්න අමාරුයි. ඒ තමයි මේක ක්‍රමයක් අපි භාවිත කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා ඇති දැන් සුපර් මාකට් වල අපි දුම් කිරිපිටි පැකට් කියලා කිරිපිටි පැකට් බර ගාණක් තියෙනවා. ඒක මුලින්ම හම්බෙච්ච ඒවාද විකුණලා තියෙන්නේ කීයකද හම්බෙච්ච එක එක ගත්ත ගණන් වෙනස් වෙන්න පුළුවන්. එකම කිරිපිටි ප්‍රමාණය නමුත් ගත්ත ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒත් අපි තෝගේ අගය කරනකොට බලනවා මේ පළවෙනි ක්‍රමයට බැලුවොත් එහෙනම් first in first out කියලා කියන්නේ මුලින්ම හම්බෙච්ච ඒවා තමයි මුලින් විකුණලා තියෙන්නේ. මේකේ ප්‍රයිස් එක ගැන මොඩු වෙන්නේ දෙයක්. මේකේ අපි හැම වෙලාවෙම ගන්න අපි ගත්ත ගාන කීයද කියන එක. අපිට විකුණුම් මිල අපිට මේ ක්‍රමයේදී අදාළ වෙන්නේ අපි තොගේට අගයක් දෙන්න හදන. ඊළඟට ඔගේ අන්තිම ක්‍රමය තමයි average price එකක් හදාගන්න. weighted average method එක. weighted average method එකට මේකෙදිත් අන්තිම ස්ටොක් එක 50යි. එතෙන්දී අපි average price එක හදාගන්න මේ ටික ඔක්කොම එකතු කරලා. ඒ ටික ඔක්කොම එකතු කරොත් එහෙම එතන තියෙනවා 1,60,000යි 160 එකතු කිරීම ලක්ෂ 4 එකතු කිරීම 350 එකතු කිරීම 240 එතන මුළු එකතු වෙනවා 1150 1යි 150යි ඔක බෙදන්න 250යි එතන ඇවරේජ් ප්‍රයිස් එකක් එනවා බෙදීම 250 ඔක්කොම අපි අරගෙන තියෙනවා 250 එතන 46ක් එනවා ඒක මිල ගණන් වලට මේ ගත්ත ඒවා 4600 තමයි ඇවරේජ් ප්‍රයිස් එක එන්නේ මේක මේ 50 1150 කියන්නේ ලක්ෂ 11යි 150යි ඉන්නේ 11,50,000 250න් බෙදුවම අපේ ඇවරේජ් ප්‍රයිස් එක ඉන්නේ 4600. ඒතර අපි මේක වැලියු කරන්නේ 4600 ගන්න. ඒතර වෙලා තියෙන 50 4600 ගන්න. ඇවරේජ් ප්‍රයිස් එක 4600 වැඩි කරන්න 50න් 4650න් වැඩි කරාම 2,30,000ක්. ඒතර weighted average method එකට අනුව 2,30,000යි වටිනාකම. ඔකේ. ඒකට පළවෙනි මෙතඩ් එකට අනුව ඒ කියන්නේ FIFO මෙතඩ් එකට අනුව අපේ තොගේ වටිනාකම 2,90,000යි. දෙවෙනි මෙතඩ් එකට අනුව 2,02යි. තුන්වෙනි මෙතඩ් එකට අනුව 2,30,000යි. මේක ගානේ අහලා තියෙන්නේ FIFO method එකටයි weighted average එකටයි අනුව උත්තරේ. එතකොට FIFO method එකට අනුව උත්තරය FIFO method එකට අනුව 2,90,000යි. weighted average method එකට අනුව 2,30,000යි. අපි යන් ඊළඟ පේපර් එකට ඊළඟට කතා කරන්නේ
2019 සැප්තැම්බර් ලේටස්ට්ම පේපර් එක. ඔයගොල්ලන්ට කලින් ප්‍රශ්න පත්‍රේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. ගැටලුවක් නැත්නම් අපි 2019 සැප්තැම්බර් පේපර් එකට right. ඒකේ ගත්තාම පළවෙනි ප්‍රශ්නය කියනවා ව්‍යාපාර ආයතනයකට එහි කාර්යයන් කෘත්‍රිම කාලච්ඡේද වලට බෙදිය හැකි බව දක්වන ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා අහන්න. ඔයගොල්ලන්ට අපි කලිනුත් කතා කරා මේ ගිණුම් කරන සංකල්ප ගැන. ඒ යටතේ ඔයගොල්ලන්ට හරි උත්තරේ හොයා ගන්න පුළුවන්. ඕකේ මූල්‍ය ඒකක සංකල්පය කියලා කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මූල්‍ය ඒකක සංකල්පය කියලා කියන්නේ හැම වෙලාවෙම මුදලින් මයින්න පුළුවන් දේවල් විතරක් අපි ගිණුම් පොත්වලට සටහන් කරනවා කියන එක. අඛණ්ඩතාවය පිළිබඳ සංකල්පය කියලා කියන්නේ කලිනුත් අපි පේපරේ කතා කරා. අපි කල්පනා කරන්නේ ව්‍යාපාරේ හෙට අනිද්දා වහන ව්‍යාපාරයක් ගැන නෙමෙයි. දීර්ඝ අනන්ත කාලයක් දක්වා ව්‍යාපාරේ තියේ කියලා හිතලා තමයි අපි ගිණුම් තියන්නේ කියන එක. ඊළඟට ව්‍යාපාර ඒකක සංකල්පය කියලා කියන්නේ හැම වෙලාවෙම අපි ගනුදෙනුව දිහා බලන්න ඕනේ ව්‍යාපාරයේ දෙසින් ව්‍යාපාරිකයා දෙසින් නෙමෙයි හැම වෙලාවෙම අපේ ගිණුම් පොතේ උඩින් ලියන්නේ ව්‍යාපාරයේ නම. right? දැන් හරි උත්තරේ තමයි කාලච්ඡේද සංකල්පය. ඒත් තුන්වෙනි උත්තරේ තමයි ඒ කියන්නේ අපි ඒකේ බලන්නේ කාලච්ඡේද සංකල්පය අපි හිතනවා අවුරුද්දක කාලයකට මේ ගිණුම් හදන්න ඕනේ කියලා. ඒත් අපි අනිවාර්යයෙන්ම උඩින් ලියනවා මේ කොච්චර මේ මොන ගිණුම් කාලච්ඡේදයට අදාළ ගිණුම්ද මේ අපි සකස් කරලා තියෙන්නේ කියලා. right. දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම සමහර දේවල් තියෙනවා ඔයගොල්ලන්ගේ පේපර්ස් වලත් සිලබස් එකේ අර ඉමක් කොනක් නැති ගතිය නිසා මේ වෙනම පැත්තකින් අහපු ප්‍රශ්නක් තියෙනවා. ඒතර මේ අලුත් සිලබස් රිවිෂන් එකේ යටතේ අපිට ඒක මේ සාකච්ඡා කරන්න පුළුවන්. ඒක අපි නිවැරදි කරනවා අනිවාර්යයෙන්ම අලුත් සිලබස් රිවිෂන් එකේදී හරියටම ස්පෙસિෆික් වෙනවා මොන වගේ ඒරියාස්ද ඔයගොල්ලන්ට උගන්වන්න ඕනේ. පේපර් එක හදන එක්කෙනාට ලේසි, උගන්වන එක්කෙනාට ලේසි, අදාළ විභාගෙට මුහුණ දෙන ළමයාටත් ලේසි. ඒ විදිහට තමයි අලුත් සිලබස් එක හැදිලා තියෙන්නේ. right. අංක 2 මේකේ කතා කරලා තියෙන්නේ මේ අනුපාත ගැන. ඇත්තට ඔයගොල්ලෝ සිලබස් එකේ අනුපාත කියන එක ඇත්තෙත් නෑ. නමුත් අපි කතා කරමු මේකේ තියෙන නිසා. ව්‍යාපාර ආයතනයක වත්කම් වල කාර්යක්ෂමතාවය භාවිතා කිරීම පෙන්눔 කරන අනුපාතය මොකක්ද කියලා අහනවා. ඒතර අනුපාත ගත්තම ප්‍රධාන වශයෙන්ම අනුපාත වර්ග 5ක් 6ක් තියෙනවා. එකක් තමයි ලාභදායීත්වයේ අනුපාත කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි ද්‍රවශීලතාවය පිළිබඳ අනුපාත කියලා කියන්නේ. ඊළඟට අපේ ව්‍යාපාරයේ ආයෝජකයන් සම්බන්ධ අනුපාත වර්ගයක් තියෙනවා. ඊළඟට ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ අනුපාත තියෙනවා. ඊළඟට ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය නැත්නම් වත්කම් වල කාර්යක්ෂමතාවය පෙන්눔 කරන අනුපාත තියෙනවා. දැන් ඕකේ අපි ගත්තොත් එහෙම අන්තිම උත්තරේ හිමිකම් මත ප්‍රතිලාභ. ඒ කියන්නේ return on equity ratio කියන එකෙන් කතා කරන්නේ ලාභදායීත්ව අනුපාතයක් ගැන. දෙවෙනි එක ගත්තොත් එහෙම වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය ගත්තොත් එහෙම ඒකත් කතා කරන්නේ ලාභදායීත්ව අනුපාතයක් ගැන. return on asset කියන එක. right? ඊළඟට පළවෙනියෙන් ගත්තොත් ඔක පිරිවැටුම් අනුපාතය කතා කරන්නේ අපේ කාරක ප්‍රාග්ධනය කොහොමද කළමනාකරණය කරලා තියෙන්නේ. එතන තොග පිරිවැටුම් අනුපාතය නැත්නම් තොග පිරිවැටුම් කාලයෙන් අපි කතා කරන්නේ අපේ තොග කොච්චර කාලයක් තොග හැටියට තියෙනවද විකිණෙන්නේ නැතුව කියන එක. ඒතර ඒක කාරක ප්‍රාග්ධන අනුපාතයක් ඒක. ඊට අමතරව දැන් ඔය වත්කම් වල කාර්යක්ෂමතාවය පෙන්වන්න වත්කම් පිරිවැටුම් අනුපාතය තමයි අපි භාවිතා කරන්නේ. ඒක හදන විදිහ ගත්තොත් එහෙම අපේ පිරිවැටුම බෙදනවා වත්කම් වලින්. total assets වලින් බෙදනවා පිරිවැටුම් කියලා කියන්නේ sales කියන එක. right? විකුණුම් කියන එක. ඒතර ඒකේ පෙන්වන්නේ අපේ වත්කම් යොදාගෙන අපිට කොච්චර විකුණුම් ජනනය කරන්න පුළුවන්ද කියන එක තමයි පෙන්වන්නේ තොග වත්කම් පිරිවැටුම් අනුපාතයෙන්. ඒතර වත්කම් පිරිවැටුම් අනුපාතය අපි ඉදිරිපත් කරන්නේ number of times වලින් වාර ගණනින්. ඒතර වාර ගණන වැඩි වෙන්න තමයි හොඳ මේ අනුපාතය. ඒකට හිතන්නකෝ අපේ පිරිවැටුම තියෙනවා මිලියන 500ක්
වත්කම් තියෙන්නේ මිලියන 100යි. එතකොට ඔක වත්කම් පිරවැටුම් අනුපාතය ගණනය කරාම 5 times කියලා එනවා. 5ක් එනවා. එතකොට තව ආයතනයක් තියෙනවා වත්කම් තියෙන්නේ මිලියන 100මයි. කලින් ආයතනයේ ගානම තමයි. හැබැයි පිරිවැටුම මේගොල්ලෝ මිලියන 700ක් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝන් එනවා 7 times කියලා. එතකොට එකම වත්කම් ප්‍රමාණය තියාගෙන එක ආයතනයක් මිලියන 500ක් විකුණුම් ජනනය කරලා තිනවා. තව ආයතනයක් මිලියන 700ක් ජනනය කරලා තිනවා. එතකොට කාර්යක්ෂමතාවයේ වැඩිම යූස් කරලා තියෙන වත්කම් අර දෙවෙනි ආයතනය. මොකද එකම වත්කම් ප්‍රමාණය වැලියු එක එකයි. නමුත් පළවෙනි ආයතනයේ මිලියන 500ක් ජෙනරේට් කරනකොට සේල්ස් දෙවෙනි ආයතනයේ මිලියන 700ක් ජෙනරේට් කරලා තියෙනවා. ඒතර වාර ගන්න වැඩි වෙන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මේ අනුපාත කියන එක ඔයගොල්ලෝගේ සිලබස් එකේ ඇත්තෙත් නෑ. නමුත් ඉතින් එක්සැමිනේ ප්‍රශ්නයක් දාලා තියෙනවා. හරි? ඊළඟට අංක 3 ද්‍රවශීලතාවේ අනුපිළිවෙල අනුව අයිතම සංවිධානයේ වී ඇති බැංකුවක මූල්‍ය ප්‍රකාශනය වන්නේ කුමක්ද? ඔයාලට මතක නම් මූල්‍ය ප්‍රකාශන ಜಾති කිහිපයක් තියෙනවා. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, ගිණුම් කරන ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ගිණුම් කරන සංකල්ප. ඒකේ ආදායම් ප්‍රකාශය අපි ද්‍රවශීලතාවය සම්බන්ධ කරගන්නේ නැහැ. ඒකේ තියෙන්නේ ආදායම් සහ වියදම්. එතකොට බැංකුවක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගත්තාම බැංකුවක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් පැත්තට ගියාම ද්‍රවශීලතාවය තමයි අපි ගන්නෙ. ද්‍රවශීලතාවයේ වැඩිමේව තමයි මුලින්ම පෙන්නන්නේ. ද්‍රවශීලතාවයේ අඩුමේව තමයි යටින්ම පෙන්නන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම මොකද්ද හරි උත්තරේ? අංක 1 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් අපි පෙළගස්වන්නේ ද්‍රවශීලතාවයේ වැඩිම වත්කමේ ඉඳලා ද්‍රවශීලතාවයේ අඩුම වත්කම දක්වා. ද්‍රවශීලතාවයේ වැඩිම වත්කමේ සිට ද්‍රවශීලතාවයේ අඩුම වත්කම දක්වා. right? අංක 4 right. අංක 4 කතා කරන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිතීන් පනතට අනුව විශේෂිත ව්‍යාපාර ආයතනයක් කියලා කියන්නේ කවුද කියලා අහනවා. එතකොට ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් accounting and auditing standard act කියලා act එකක් තියෙනවා. මම ගිය සතියේ සාකච්ඡා කරා 1995. ඒකේ නම් කරලා තිනවා specified business enterprises කියලා. right? ඒකේ ක්‍රයිටීරියා ගොඩක් තියෙනවා. එතකොට ඒ ක්‍රයිටීරියා වලින් මම කිහිපයක් කිව්වොත් එහෙම කොටස් වෙළඳපොළක ලියාපදිංචි වෙලා තියෙනවා නම් සමාගමක් ඒවා විශේෂිත ව්‍යාපාර වූ ආයතන. ලංකාවේ බැංකු පනතේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒවා විශේෂිත ව්‍යාපාර වූ ආයතන. ලංකාවේ ලීසින් ඇක්ට් එකේ යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒවා විශේෂිත ව්‍යාපාර ආයතන. ලංකාවේ ඉන්ෂුරන්ස් ඇක්ට් එකේ යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒවා විශේෂිත ව්‍යාපාර ආයතන. ලංකාවේ ස්ටොක් බ්‍රෝකරින් වලට ලියාපදිංචි වෙලා තියෙන ආයතන ඒවා විශේෂිත ව්‍යාපාර ආයතන. ওই විදිහට ක්‍රයිටීරියා ගොඩක් තියෙනවා. ඊට අමතරව ඒකේ දීලා තියෙනවා යම් ආයතනයක පිරිවැටුම යම් අගයකට වඩා වැඩි නම් ඒවත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන. යම් ආයතනයක වත්කම් ප්‍රමාණය යම් අගයකට වඩා වැඩි නම් ඒවත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන. ඒ වගේම යම් ආයතනයක සේවක සංඛ්‍යාව යම් ප්‍රමාණයකට වඩා වැඩි නම් ඒවත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන කියලා. right? ඊළඟට නොවන්නේ මොකද්ද කියලා තමයි මේකෙන් අහන්නේ. එතකොට ඒකේ ඒ ක්‍රයිටීරියා එකට ඇත්තටම ගොඩාක් කට්ටිය වැටෙනවා. දැන් මෙතන පළවෙනි ගත්තොත් අරමුදල් කල්පනා කරන සමාගමොත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන හැටියට තමයි ඒකේ දාලා තියෙන්නේ. ඊළඟට භාණ්ඩ විකිණීමේ නියුතු රාජ්‍ය සංස්ථාවක් තියෙනවනේ ඒවත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන. ඊළඟට ෆැක්ටරින් කම්පැනි ගන්න ණය එකතු කිරීම අපි කියනවා සාධ්‍යකරණය කියලා. මේ නම පොඩ්ඩක් වෙනස් වෙන ණය එකතු කිරීමේ සමාගම නෙමෙයි ඒකේ හරි වචනේ සිංහල වචනේ සාධ්‍යකරණය කියන එක. සාධ්‍යකරණයේ සම්බන්ධ සමාගම නම් ඒවත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන. සේවක සංඛ්‍යාව අදාළ ඇක්ට් එකේ තියෙන සේවක සංඛ්‍යාව 1000කට වඩා වැඩි නම්. right? සේවක සංඛ්‍යාව 1000කට වඩා වැඩි නම් තමයි විශේෂිත වූ ව්‍යාපාර ආයතනයක් කියන්නේ. දැන් මේකේ උත්තරේ දීලා තියෙන්නේ 500ක් කියන එක.
500 කියන එක වැරදි. එතකොට සේවක සංඛ්‍යාව 1000කට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි විශේෂිත වූ ව්‍යාපාර ආයතනයක් වෙන්නේ. right? ඒතර ඔකට අදාළ හරි උත්තරේ තමයි සේවක සංඛ්‍යාව 500ක් කියන එක. right? සේවක සංඛ්‍යාව 500ක් කියන එක සේවක සංඛ්‍යාව 500කට වඩා වැඩි සේවක සංඛ්‍යාව 500 නෙමෙයි ඇත්තටම එන්න ඕනේ සේවක සංඛ්‍යාව 1000කට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් මම මේ ලිස්ට් එක මම මේ ඉන්ටර්නෙට් එකකින් ගිහිල්ලා අරගත්තේ ඒකේ තියෙනවා අපි ලිස්ට් එක කියාගෙන ගියොත් එහෙම ලංකාවේ තියෙන බැංකු පනත යටතේ ලියාපදිංචි වෙච්ච ආයතන. ඊළඟට ලංකාවේ ඉන්ෂුරන්ස් ඇක්ට් එකේ ඇත්තේ ලියාපදිංචි වෙච්ච ආයතන. ඊළඟට ලීසින් බිස්නස් කරන ආයතන, ෆැක්ටරින් බිස්නස් කරන ආයතන, ෆයිනෑන්ස් කම්පැනිස්. ඊළඟට ඔයගොල්ලන්ට නිකන් ගිහලා ඉන්ටර්නෙට් එකේ ගහනකො ස්පෙસિෆයිඩ් බිස්නස් එන්ටර්ප්‍රයිසස් කියලා සම්පූර්ණ ලිස්ට් එකම එනවා. right? ඊළඟට මේකේ තියෙනවා යුනිට් ට්‍රස්ට්, ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනිස්, ඔය අරමුදල් කළමනා කරන ආයතන. ඊළඟට සුරකුම්පත්තා විනිමය කොමිසම් සභාවේ ලියාපදිංචි වෙච්ච ආයතන. ඊට ස්ටොක් බ්‍රෝකරින් කරන ආයතන. ඊට අමතරව අද කම්පැනිස් කියලා දීලා තිනවා පිරිවැටුම එහෙම නැත්නම් විකුණුම් මිලියන 500ට වඩා වැඩි ආයතන. මිලියන 500ට වඩා වැඩි ආයතන. ඊළඟට අපේ ෂෙයා කැපිටල් එක නැත්නම් ස්ටේටඩ් කැපිටල් එක මිලියන 100ට වඩා වැඩි ආයතන. right? ඊළඟට ඇසෙට්ස් අපේ ගත්තොත් එම් වත්කම් මිලියන 300ට වඩා වැඩි ආයතන. ඒ ඔක්කොම විශේෂිත වූ ව්‍යාපාර ආයතන. ඊළඟට ආයෙ තියෙනවා අපි ණය අරගෙන තියෙනවා නම් මිලියන 100ට වඩා වැඩි. ඒකත් ඉන්නේ විශේෂිත වූ ව්‍යාපාරයේ අවසාන එක දීලා තියෙනවා සේවක සංඛ්‍යාව 1000කට වඩා වැඩියෙන් ඉන්නවනම් ඒවත් විශේෂිත වූ ව්‍යාපාර ආයතන. right? ඊට පස්සේ තමයි දීලා තියෙන්නේ මේ මොනවාද භාණ්ඩ විකිණීමේ යුතු රාජ්‍ය ආයතන තියෙනවනම් right? හරි උත්තරේ වෙන්නේ සේවක සංඛ්‍යාව 500 නෙමේ 1000කට වඩා වැඩි නම් තමයි. නමුත් මේකේ අපිට හොයන්නේ නොවන්නේ මොන ආයතනයෙන්ද කියලානේ අහලා තිබ්බේ. ඒකට හරි උත්තරේ වෙන්නේ B උත්තරේ තමයි සේවක සංඛ්‍යාව 500ක් සහිත සමාගම කියන එක. ඒ වගේ සමාගම විශේෂිත වූ ව්‍යාපාර ආයතනයක් වෙන්නේ නැහැ. right. අංක 5. අංක 5 කතා කරන්නේ මූල්‍ය වාර්තාකරණය සඳහා ඇති සංකල්පීය රාමුව conceptual framework එක අනුව වගකීමක ලක්ෂණයක් නොවන්නේ පහත ඒවා අතරින් කුමක්ද? වගකීමක ලක්ෂණයක් වෙන්නේ නැත්නම් ලක්ෂණයක් නොවන්නේ right? ලක්ෂණයක් නොවන්නේ පහත ඒවා අතරින් කුමක්ද කියලා අහනවා. පළවෙනි එක තියෙනවා ව්‍යාපාර ආයතනයක පසුගිය සිදුවීමන් නිසා ඇති වූ වර්තමාන බැඳීම. ඒතර වගකීමක් කියලා කියන්නේ කලින් වෙච්ච සිද්ධියක් නිසා අපිට වර්තමානයේ බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඒක වගකීමක ලක්ෂණයක් වෙනවා. වගකීමක් පියවීමේදී ආයතනයෙන් පිටතට සම්පත් ගලා යාමක් සිදු වේ. ඒතර ඒකත් හරි. වගකීමක් අනිවාර්යෙන් පියවද්දී අපේ ආයතනයේ තියෙන වත්කමක් අඩු වෙනවා. පිටතට ගලාගෙන යන එක මුදලින් හෝ වෙන වත්කමකින් යනවා. ඊළඟට C ගත්තහම අනාගතයේ ආර්ථික වාසි කැපකිරීමේ සම්භාවිතාවයක් පෙන්눔 කරනවා. ඒකට C වල කියන්නේ අනාගතයේ අපිට ලැබෙන තියෙන ආර්ථික වාසි යම් ආකාරයක කැපකිරීමක් සිද්ධ වෙනවා. එම සම්භාවිතාවයක් තියෙන වගකීමක් නිසා. ඒතකොට ඒකත් හරි. හේතුව මේ වගකීමක් අනිවාර්යෙන් අපිට පියවන්න ගියාම වගකීමක් තියෙනකොට අපිට ලැබෙන්න තියෙන ආර්ථික වාසිය නැති වෙලා යන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. වගකීම් මුදලින් ගෙවිය යුතු වේ. ඒත් වගකීම් හැම වෙලාවෙම මුදලින් ගෙවන්න ඕනේ කියලා එකක් නැහැ. right? වගකීම් හැම වෙලාවෙම මුදලින්ම ගෙවන්න ඕනේ කියලා එකක් නැහැ.
වගකීම් ඕනනම් පුළුවන් අපිට වෙනවත්කමක් භාවිතා කරලා ගෙවන්න. right? වෙනවත්කමකින් දැන් උදාහරණයක් ඇටියට අපේ ණය හිමියෙකුට අපිට දෙන්න පුළුවන් අපේ තියෙන මෝටර රථයක්. ණය හිමියෙකුට ගාණක් ගෙවන්න තියෙනවා නම් එයා කැමති නම් මෝටර රථය අරගන්න ඒ ගාණ වෙනුවෙන් අපිට මෝටර රථයක් දෙන්න පුළුවන්. එයා කැමති නම් අපේ තියෙන මේ තොගයක් අරගෙන යන්න එයාට අපිට දෙන්න පුළුවන් වගකීම් පියවන්න පුළුවන්. ඒතර ලක්ෂණයක් නොවන්නේ කියන එක ගත්තොත් එහෙම ඕකේ අවසාන උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ වගකීම් මුදලින් ගෙවිය යුතු වේ. right? වගකීම් මුදලින් විතර නෙමෙයි වෙන ඕනම විදිහකට ගෙවන්න පුළුවන් අර උඩ තුන වගකීමක ලක්ෂණ වෙන්නේ. right? ඔයගොල්ලෝට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අංක 6. දේපල පිරියත සහ උපකරණ පිරිවැහි අඩංගු නොවිය යුතු වන්නේ පහත අයිතම අතරින් කවරක්ද කියලා. දේපල පිරියත උපකරණ ගත්තාම ඒ අපේ ගන්න වත්කමේ දේපල පිරියත උපකරණ කියලා කියන්නේ ජංගම නොවන වත්කමනේ. ඒකට ඒකේ වටිනාකම වැඩි. ඒකට අපිට දාන්න පුළුවන් කොස්ට් එකට දාන්න බැරි මොනවාද කියලා තමයි අහන්නේ. අඩංගු නොවන්නේ අයිතමයන් නොවන්නේ කියන එක. අපි ගත්තොත් එහෙනම් පළවෙනි එක ගෙන ඒමේ වියදම. දැන් ඒක අපිට ස්ටෑන්ඩඩ් එකේ කියලා තියෙනවා ඕනම වත්කමක අගේ ගණනය කරද්දී අදාළ වත්කම වර්තමාන තැනට හා තත්වයට පත් කරන්න දරන වියදම් ටික අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයකට හිතන්නකෝ අපි අලුතෙන් ෆැක්ටරි එකට මැෂින් එකක් ගන්නකොට වරායට ඒ මැෂින් එක ගෙනල්ලා ඒ වරායේ ඉඳලා මෙහෙට ගේන්න වෙනමම මේ විදියකට තමයි ඒක ගේන්න වෙන්නේ. right? ඒකට යන වියදමක් යනවා මැටීරියල් වියදමක් යනවා සමහර මැෂින්ස් ගේන්න. ඒ වගේ වියදම් අපිට ගන්න පුළුවන්. ඒක තමයි ගෙනීමේ වියදම් හැටියට. ඒක තමයි අර ස්ටෑන්ඩඩ් එකේ කිව්වේ වර්තමාන තැනට හා තත්වයට පත් කිරීමට දරන ඔක්කොම වියදම් ගන්න පුළුවන් කියන. right? වර්තමාන තැනට හා තත්වයට වත්කම් පත් කරන්න දරන හැම වියදමක්ම ගන්න පුළුවන් කියලා කිව්වා. right? ඒතර ගෙනීමේ වියදම් අපිට ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ මම ඊයේ පෙරේදා පොඩි ගමනක් යනකොට පිටපලාතක අර සුලම් බලාගාරයක එක තට්ටක් පුස්සගෙන යනවා ලොකු ලොරියකින්. ඒතර කොළඹ ඉඳලා වරායෙන් හම්බන්තොට හරි නැත්නම් කොළඹින් එනාපු ඒ ලොකු ඔයගොල්ලෝ දැකලා තියෙන සුලම් බලාගාරයක කැරකෙන තටු ඒ එක තටුවක් අරගෙන යනවා කොළඹ ඉඳලා ලොකු වාහනයක. දැන් ඔකට යනවා ලොකු කොස්ට් එකක්. ඇත්තක සුලම් බලාගාර මේ හදන්න බෑනේ මේ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්වල. ඒ වගේ ඒ සමහරලාට ඝන කැලේ අරගෙන යන්න ඕනේ. පාරවලුත් නැති වෙන්න පුළුවන්. ඒතර ඔය වර්තමාන තැනට හා තත්ත්වයට පත් කරන්න දරන ඔක්කොම වියදම් ගන්න ඕනේ. ඒතර ඒකේ කොස්ට් එකක් හැටියට ගන්න වෙනවා සමහරලාට මැෂින් ඔය ෆැක්ටරිස් තියෙන ඇතුලේ ගොඩාක් තැන්වල රට ඇතුලේ. ඒතර ඒවට ඒ තැනට ගෙනියන්න ලොකු මේ වෙනමම ලොරි පාවිච්චි කරන වෙනම කොස්ට් එකක් යනවා බාන්න යනවා ඒ ටික ඔක්කොම ගන්න ඕනේ. ගෙනීමේ වියදම් ගන්න පුළුවන්. ඊළඟට අංක මම තුනට යනවා දෙක මගහැරලා ස්ථානයේ පිළිලි කිරීමේ වියදම්. එතකොට දැන් මොන හරි මැෂින් එකක් අපි ගෙනල්ලා හයි කරන්න ඉස්සෙල්ලා එතන තැන හදන්න ඕනේ. මැෂින් එක ගෙනල්ලා කෙලින්ම අවුවේ තියන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ තැන හදන්න විශේෂයෙන් දැන් මම මේ කතා කරන්නේ ගොඩනැගිල්ලක් හදන එක ගැන නෙමෙයි. මැෂින් එක හයි කරන තැන. right? ගොඩනැගිල්ල හදන වියදම වෙනමම ගන්න ඕනේ අපි ගොඩනැගිලි කියලා ඒකේ වියදම. ඒක නෙමෙයි මම කතා කරන්නේ මැෂින් එක හයි කරන තැන වෙනමම මේ මැෂින් එක හයි කිරීමට අදාළව වෙනමම අපි සකස් කරන්න ඕනේ. ඒකට යන වියදමත් අපිට ගන්න allow කරනවා ස්ටෑන්ඩඩ් එකේ වර්තමාන තැනට හා තත්වයට පත් කරන්න. ඒ විදියට ඒක අපි එතන ස්ථානේ හැදුවේ නැත්නම් මැෂින් එක අපිට හයි කරන්න බෑ. right? ඒතර සවි කිරීමේ වියදම. ඒතර සමහර වෙලාවට අපි මේ මැෂින් එක හයි කරන්න වෙනම වියදමක් යනවා. right? ඒකට මැෂින් එක සවි කිරීම සඳහා වියදමක්ද ඒවත් ගන්න පුළුවන් අපේ මැෂින් එකේ පිරිවැයක් හැටියට. වර්තමාන තැනටයි තත්ත්වයටයි පත් කිරීමට ඕනම දරන ඕනම වියදමක් ගන්න පුළුවන්. ඊටසේ මේකේ හරි උත්තරය වෙන්නේ කියන්නේ වියදම ගන්න මේ උත්තරේ උඩින් අහන්නේ පිරිවැයේ කොටසක් හැටියට ගන්න බැරි මොකද්ද කියලා. ඒතර හරි උත්තරය තමයි අංක 2. ඒ කියන්නේ B කියන උත්තරය. දේපල පිරියතා උපකරණ වෙනුවෙන් ගෙවනු ලැබූ නැවත අය කරගත හැකි එකතු කිරීමේ අගය මත බදු. ඒතර අපි මැෂින් එක ක්ලියර් කරද්දී අපි එකතු කිරීමේ අගය මත බදු කියලා කියන උතන වැට් කියන එක. ඒතර වැට් ගෙවනවා නම් ඊට අමතරව වැට් එක අපිට ආයි අය කරගන්න පුළුවන් නම් ආණ්ඩුවෙන් ඒ වගේ ඒවා අපේ පිරිවැය කොටසක් වෙන්නේ නැහැ. right?
අපි බදු ගෙවනවා ඊට අමතරව මේකේ කන්ඩිෂන් එකක් දාලා තියෙනවා නැවත අය කරගත හැකි කියලා තියෙනවා. නැවත අය කරගන්න පුළුවන් නම් ඒ බදු ආයි අපේ පිරිවේ කොස්ට් එකක් වෙන්නේ නැහැ. දැන් යම් ආයතනයකට නැවත අය කරගන්න බැයි නම් අපිට ඒක පිරිවේ කොස්ට් එකක් හැටියට දාන්න පුළුවන්. දැන් අය කරගන්න පුළුවන් නම් අපි ගෙවලා තිබ්බ වුණාට අය කරගන්න පුළුවන් නම් අපි ඒකේ පිරිවේ කොටසක් හැටියට හඳුනගන්නේ නැහැ. ඒතර හරි උත්තරේ වෙන්න ඕනේ B. හරි උත්තරේ වෙන්න ඕනේ B. එට අංක 7 ව්‍යාපාර ආයතනයක ගිණුම් වාර්තා අනුව රුපියල් 50000ක විකුණුම් රුපියල් 30000ක විකුණුම් පිරිවැය තිබිලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම දල ලාභය එනවා. ඒතකොට ඇත්තටම 50000න් 30000ක අඩු කරාම දල ලාභය රුපියල් 20000යි. ඊළඟට රුපියල් 1000ක ලාභය සහ රුපියල් 2000ක ප්‍රාග්ධනය පෙන්වන්නේ නම් එම ආයතනයේ ලාභ දල ලාභාංශිකයේ කොපමණද කියලා අහනවා. તો දල ලාභ අනුපාතය තමයි ඔය අහන්නේ. તો දල ලාභ අනුපාතය අපිට හොයන්න අපිට ඇත්තටම ඕනේ විකුණුම් සහ දල ලාභය විතරයි. විකුණුම් සහ දල ලාභය විතරයි ඊළඟට අර තියෙන ඊළඟ කොටස් අපිට වැදගත් වෙන්නේ නැහැ. right? එතකොට විකුණුම් දන්නව නම් 50000යි කියලා විකුණුම් පිරිවැය දන්නව නම් 30000යි කියලා දල ලාභය 20000යි. 50000න් 30000ක් ගියාම 20000යි. ඒතර දල ලාභය අපි බෙදන්න ඕනේ විකුණුම් වලින් දල ලාභ අනුපාතය හොයන්න. මේ ප්‍රශ්නේ අහන්නේ දල ලාභාන්තිකයේ කොපමණද කියලා. ඒතර දල ලාභ අනුපාතය සමානයි දල ලාභයේ බෙදීම විකුණුම්. ඒතර දල ලාභයේ 20000යි කියලා අපි උඩින් හොයාගත්තා. විකුණුම් වලින් අඩු කරා විකුණුම් පිරිවැය. එතකොට එනවා උත්තරේ දල ලාභයේ 20000යි. 20000 බෙදන්න ආයේ විකුණුම් වලින් විකුණුම් වල ගන්න 50000යි 20000 50000න් බෙදලා වැඩි කරාම 100න් උත්තරේ එනවා 140යි 140යි. දල ලාභ අනුපාතය 140යි. තර ශුද්ධ ලාභ අනුපාතය අපෙන් හෙවුවනම් ශුද්ධ ලාභයේ බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා 100යි. දැන් මේකට අනුව ලාභයේ තියෙන රුපියල් 1000යි ශුද්ධ ලාභය. ඒතර 1000 බෙදීම 50000 වැඩි කිරීම 100. ඒතර එනවා උත්තරේ 120ක්. අපිට ප්‍රශ්نين අහන්නේ දල ලාභ අනුපාතය. ඒතර දල ලාභයේ 20000යි 20000 බෙදනවා විකුණුම් වලින් 50000න් 20000 බෙදීම 50000 වැඩි කිරීම 100. උත්තරේ 140යි. right. 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ වර්ෂය තුලදී අලුතින් අත්පත් කරගත්ත දේපළවල වටිනාකම දේපළ පිරිත් උපකරණ වල වටිනාකම කීයද කියලා අහන්නේ. ඒත් ඒක මම ඕනම් බෝඩ් එක පොඩ්ඩක් පාවිච්චි කරන්න. අපිට ඕපන් කරගන්න වෙනවා දේපළ පිරිත උපකරණ ගිණුම. ඒකේ කියනවා වර්ෂයේ ආරම්භයේ ගෙනෙනු ලැබූ වටිනාකම ලක්ෂයයි. ඕපනින් බැලන්ස් එක ලක්ෂයයි කියලා කියනවා. වර්ෂයේ අවසානයේ ශේෂය ලක්ෂ 3යි කියලා කියනවා. එකතු කරන්න රූල් කරලා
බැලන්ස් එක වත්කමන් නිසා පෙර පැත්තෙන් ඉස්සරහට එනවා. සෝරි පහළට ගෙනියනවා. අර පැත්තෙන් ඉස්සරහට එනවා. ඊළඟට කියන වර්ෂයේ තුලදී පිරියත විකුණා ලැබූ මුදල් ගාන විකුණන අවස්ථාවේ පිරියත වටිනාකම 75000යි. මුදල් ගාන අපිට වැදගත් වෙන්නේ නැහැ විකුණපු පිරියත වල වටිනාකම 75000යි. එතකොට පිරියත විකුණු මේකෙමින් අයින් කරන්න ඕනේ විකුණපු ඒවල වටිනාකම විතරයි. අපිට විකුණලා හම්බෙච්ච ගාන අපිට වැදගත් වෙන්නේ නැහැ. 75000 තමයි අපි අයින් කරන්නේ. දැන් වර්ෂයේ තුලදී දේපල නැවත අගය කිරීමේ වැඩි වූ වටිනාකම 25000යි. ප්‍රත්‍යය ගණනය කළා වැඩි වෙලා තියෙනවා. ප්‍රත්‍යය ගණනය. වැඩි වෙලා තියෙනවා 25000. දැන් අපිට අහනවා වර්ෂය තුලදී කොච්චරක් අරගත්තද කියලා. එතකොට බැර පැත්තේ එකතුව තියෙනවා 375000යි. 375000යි. එතන වෙනස ගන්න. එතන තියෙන්නේ 250000. මේක තමයි අපි මුදලින් ගෙනල්ලා අරගත්ත ගාන 250000. වර්ෂය තුලදී අලුතෙන් අත්පත් කරගත් දේපල පිරිත උපකරණ වටිනාකම 2,50,000යි. ඒතර හැම වෙලාවෙම ඔය වගේ මොන හරි දෙයක් අහනකොට ඉස්සෙල්ලා මේ account එක රූල් කරගත්තා නම් ලේසියි. ඔයිට කලින් අපි අර ණය ගැතියන්ගේ එක බැලුවා. ඒ වගේම දැන් මේ දේපල පිරිත උපකරණ. right. ඊළඟට අවසාන 9 වෙනි ප්‍රශ්නය බිලිස් ෆූල් ඉන්ෂුරන්ස් සමාගමේ ආදායම් බදු සම්බන්ධයෙන් පාත තොරතුරු දීලා තියෙනවලු. එකක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශය අනුව බදු වගකීම් ගෙවන්න තියෙන ගණන් තියෙනවලු 2017 අවුරුද්දට ලක්ෂ 5ක් 2018 අවුරුද්දට ලක්ෂ 4ක්. ඒතර ඔක්කොම ගෙවන්න තියෙන ගාන ලක්ෂ 9ක් තියෙනවා. ඊට අමතරව ගානේ කියනවා 2018යි 10යි එක දිනදී රුපියල් 25000ක ආපසු ලැබූ බදු හිලව් කිරීමෙන් පසුව 2018 වර්ෂයේ තුලදී ගෙවනු ලැබූ ආදායම් බදු ප්‍රමාණය ලක්ෂ 3යි කියලා. ඒතර මේකෙන් අහන්නේ 2018 වර්ෂයේ බිලිස් ෆූල් ඉන්ෂුරන්ස් සමාගමේ බදු වියදම කොච්චරද කියලා 18 අවුරුද්දට. 18 අවුරුද්දට අහන්නේ. අපි 18 අවුරුද්ද ගැන විතරක් කන්සන්ට්‍රේට් කරමු. right? එතකොට 18 අවුරුද්දේදී ගෙවන්න තියෙන ගාන ලක්ෂ 4යි, ගෙවලා තියෙනවා ලක්ෂ 3ක්, ඊට අමතරව 25000ක ආපසු ලැබූ බදු හිලව් කිරීම තියෙනවා 10යි එක. ඒක කරාට පස්සේ උත්තරේ තියෙනවා 25000යි කියලා. right? එතකොට බදු වියදම අහන්නේ කොච්චරයිද කියලා. ඉතින් අපි ගත්තොත් එහෙම 2018 අවුරුද්දේ තියෙනවා ලක්ෂ 4ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අනුව right? ලක්ෂ 4ක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ගත්තොත් එහෙම 17 අවුරුද්දේදී ගෙවන්න තියෙන ගාන. ඒකටත් අපි account එකක් අපි රූල් කරමු. ආදායම් බදු වියදම් කියලා.
ගෙවිය යුතු ආදායම් බදු කියලා. ඒතර වර්ෂයේ ආරම්භයේ ගෙවන්න තියෙන ගාණ ලක්ෂ 5යි. ini mau ikut video ke dalam वर्षे ආරම්භයේ ගෙවන තියෙන ගාණ ලක්ෂ 5යිලු वर्षයේ අවසන් මම මෙතන පෙරපැත්තින් දැන්නේ ශීර්ෂය वर्षයේ අවසානයේ ගෙවන තියෙන ගාණ ලක්ෂ 4යි ආරම්භයේ ලක්ෂ 5යි අවසානයේ ලක්ෂ 4යි ඊළඟට ගාණ කියනවා රුපියල් 25000ක ආපසු බදු ඉලව් කිරීමකින් පසුව 2018 වර්ෂය තුලදී ගෙවනු ලැබූ ආදායම් බදු ප්‍රමාණය ලක්ෂ 3යි. මුදල් ගෙවලා තියෙනවා මුදල් ගෙනුම බැර වෙලා අපේ මේක සෙටල්මන්ට් එක එනවා. එතකොට මුදල් ගෙනුම බැරලා මේ ගෙනුම හර වෙනවා ලක්ෂ 3ක්. හැබැයි හරියට ගත්තොත් එහෙම අපිට ගෙවන්න තිබ්බ ලක්ෂ 3,25,000ක් 2018 1.25000ක ආපසු ලැබූ හිලව් කිරීමෙන් පසු ගෙවන්න ලැබූ ආදායම් පත් ප්‍රමාණය ලක්ෂ 3යි කියන. ඒතර ඇත්තටම ගත්තොත් එහෙම හිලව් කිරීමත් අපි සම්බන්ධ කරගන්න ඕනේ. මුදලින් ගෙවලා තියෙනවා ලක්ෂ 3ක්. right? මුදලින් ගෙවලා තියෙනවා ලක්ෂ 3ක්. අපි අහන්නේ ආදායම් බදු වියදම කොච්චරද කියලා. ආදායම් බදු වියදම අපි මේ ගිණුම බැර කළා තමයි ආදායම් බදු අපේ ආදායම් ප්‍රකාශයට යන්න ඕනේ. නැත්නම් ලාභ ගිණුම හර වෙන්නේ මේ ගිණුම බැර කළා. එතකොට ආදායම් බදු නැත්නම් ලාභ ගිණුමට යන ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. right? ඒකට ගත්තොත් එහෙම මේ විදිහට ගත්තොත් මේ පැත්තේ ලක්ෂ 7යි ලක්ෂ 5ක් තියෙනවා මේ ආරම්භක ශේෂය අවසාන ශේෂය ලක්ෂ 4ක් වෙන ලක්ෂ 3ක් ගෙවලා තියෙනවා. දැනට ශේෂය ගත්තොත් එහෙම ලක්ෂ 2යි එන්නේ. ඒතර ලක්ෂ 2කට අමතරව වල බැලුවොත් එහෙම හිලව් කිරීමක් වෙලා තියෙනවා. ඒත් අපිට ක්‍රෙඩිට් එකක් හම්බෙන්න ඕනේ. ඒ ක්‍රෙඩිට් එක අපි දැනට හිලව් කිරීම කෙරෙට අපි ලාභ ගිණුමට ඔරිජිනලි දාලා තියෙන ලාභ ගිණුමට ඒක රිජිස්ටර් වෙන්න ඕනේ. ඒකත් අපිට පුළුවන් මෙතන හිලව් කිරීම කියලා. ඒකත් අවසානයේ ඇත්තටම ඉතින් ලාභ ගිණුම තමයි යන්නේ. 2018 වර්ෂයේ විදම් මේ හිලව් කිරීම අනේ එක 2000 කලින් අවුරුද්දකට අදාළ හිලව් කිරීම. හරි. මෙතන උත්තරේ එනවා 7.25ක්. හරි. 7.25 හැ පැත්තට දැම්මහම 2,25,000ක් තමයි 18 අවුරුද්දේ ලාභ ගිණුමට යන්නේ. එතකොට 18 අවුරුද්දේ ආදායම් බදු ප්‍රමාණය තමයි 2,25,000. හැබැයි ඔයගොල්ලෝ ලාභ ගිණුම හදන වෙලාවේදී අපේ ලාභ ගිණුම හදන වෙලාවේදී අපේ 2018 බදු වියදම කියලා 2,25,000ක් දැම්මට මෙන්න මේ 25,000යි අපිට ක්‍රෙඩිට් එකක් එනවා. ඒතර 25,000යි ඇඩ්ජස්ට් වෙනවා. හැබැයි අපිට ගාණේ අහන්නේ ඒතර ඇත්තටම 2018 ලාභ ගිණුමට බලපෑම් වෙන්නේ ලක්ෂ 2යි. නමුත් 2018 ආදායම් බදු වියදම කොච්චරද කියලා අහුවොත් හරි උත්තරේ තමයි 2,25,000. අවසාන ප්‍රශ්නය වොන්ඩ ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් හි පහත සඳහන් ශුද්ධ ශේෂයන්ට අනුව මෙහෙයුම් කටයුතු වලින් ලැබූ මුදල් ගලායම් කීයද කියලා අහනවා. දැන් ඔයගොල්ලන්ට ගිය සතියේ අපි කතා කරා
බලන්න පුළුවන් පළවෙනි එකේ තියෙනවා 10,000කින් තොගේ වැඩි වෙලා තියෙනවා. ඒතර මුදල් ගලා ඒමත්ද මුදල් ගලා යෑමත්ද කියලා දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ. තොගේ කියලා කියන්නේ වත්කම වැඩි වෙලා තියෙනවා. ඒතර වත්කමක් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් අපිට වත්කමට මුදල් යට කරලා තියෙනවා. ඒතර පළවෙනි එකට උත්තරේ මුදල් ගලා යෑම. 10,000කින් තොගේ වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මුදල් ගලාගෙන කියලා තියෙනවා. 10,000. ණයගැතිව අඩු වෙලා තියෙනවා 3,000කින්. ඒ කියන්නේ වත්කමක් අඩු වෙලා තියෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ණයගැතිව අපිට සල්ලි ගෙවන්න ඕනේ. ඒතර මුදල් ගලා ඒම. මුදල් ගලා ඒම. right? ඒතර 10,000කින් මුදල් ගලා යෑමක් තියෙනවා 3,000කින් මුදල් ගලා ඒමක් තියෙනවා. අවසාන එක ණය හිමියෝ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ වගකීම වැඩි වෙලා තියෙනවා. වගකීම වැඩි වෙනවා කියන එකේ තේරුම වගකීම අඩු වුණා නම් අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවලා. වගකීම වැඩි වෙනවා කියලා කියන්නේ ඒගොල්ලොන්ගෙන් සල්ලි අපිට හම්බෙලා තියෙනවා. ඒතර පළවෙනි අයිතමේ මුදල් ගලා යෑමක්, දෙවෙනි අයිතම දෙකම මුදල් ගලා ඒමක්. ඒතර ඇත්තටම සුද්ධ මුදල් ප්‍රමාණය 2000ක් වෙන්න ඕනේ. හරි උත්තරේ සුද්ධ මුදල් ප්‍රමාණය මයිනස්. ඒ කියන්නේ මුදල් ගලා යෑමක් හැටියට 2000ක් වෙන්න ඕනේ. ඒත් ඒක මයිනස් අගයක් එන්න ඕනේ. 2000ක මයිනස් එකක් එන්න ඕනේ. එහෙම නැත්නම් වරහන් නැතිව 2000ක මුදල් ගලා යෑමක් තියෙනවා. ඒත් පළවෙනි එක 10000ක මුදල් ගලා යෑමක්, ඊළඟ දෙකම මුදල් ගලා යෑම 3000යි 5000යි. right. ඊළඟ ප්‍රශ්න පත්‍රයේ 2018 සැප්තැම්බර් පේපර් එක 18 පේපර් එක ගත්තොත් එහෙම සැප්තැම්බර් පේපර් එකේ කෙටි ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරමු. right. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමාගමක කෙටි කාලීන වගකීම් සහ ඒ ඇති කෙටි කාලීන වත්කම් වලින් පීමට ඇති හැකියාව පෙන්눔 කරන මේ රේෂියෝ එක මොකක්ද කියලා අහන්නේ. මම කලින් කිව්වා වගේ රේෂියෝස් ಜಾති කීපයක් තියෙනවා. ලාභදායීත්ව අනුපාත තියෙනවා. ඒකට කියන අපි කියන profitability ratios කියලා. ඊළඟට ද්‍රවශීලතා අනුපාත කියලා තියෙනවා. ඒවට කියන liquidity ratios කියලා. ඊළඟට කාරක ප්‍රාග්ධන අනුපාත තියෙනවා. ඊළඟට ප්‍රාග්ධන ව්‍යුහය පිළිබඳ අනුපාත තියෙනවා. ඊළඟට ආයතනයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අනුපාත තියෙනවා. අවසාන වශයෙන් ආයෝජන සම්බන්ධතා සම්බන්ධ අනුපාත තියෙනවා. ඒකට මේකේ කතා කරන්නේ ද්‍රවශීලතා අනුපාතයක් ගැන. කෙටි කාලීන වත්කම්, ඒ කියන්නේ ජංගම වත්කම් සහ පීවීමට ඇති හැකියාව කෙටි කාලීන වගකීම්. right? එන් ජංගම වත්කම්, ජංගම වගකීම් වලින් පියවන්න පුළුවන් හැකියාව පෙන්වන අනුපාතය තමයි ජංගම අනුපාතය කියලා අපි කියන්නේ. ඒතර ජංගම අනුපාතය ගත්තොත් එහෙම ඒක හදන්නේ ජංගම වගකීම් අපි ගන්නවා, ජංගම වත්කම් කීයද කියලා අපි ගන්නවා. ඒතර ජංගම වගකීම් එකක් නම් එක කියලා කියනවා නම් ජංගම වගකීම් වලට ඒ වගේ කී ගුණයක් තියෙනවද කියලා බලනවා ජංගම වත්කම්. ඒතර හිතන්නකෝ ආයතනයක ජංගම වගකීම් මිලියන 100ක් තියෙනවා. ජංගම වත්කම් තියෙනවා මිලියන 200ක්. ඒතර ඒකෙදි ජංගම අනුපාතය ගත්තොත් එහෙම 1ට 2යි. 1ට 2යි. ජංගම වගකීම් එකකට ජංගම වත්කම් දෙකක් තියෙනවා. right? ඒත් සාමාන්‍යයෙන් accepted norm එක තමයි ඔය අනුපාතය ජංගම වගකීම් එකක් වෙනකොට ජංගම වත්කම් දෙකක්වත් තියෙන්න ඕනේ කියන එක. ජංගම වගකීම් එකක් වෙනකොට ජංගම වත්කම් දෙකක්වත් තියෙන්න ඕනේ කියන එක. එතකොට ඔක කර්මාන්තය අනුව වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ ඉන්ඩස්ට්‍රි අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර ඉන්ඩස්ට්‍රීස් වල එච්චර අවශ්‍යතාවයක් නැහැ. සමහර ඉන්ඩස්ට්‍රීස් වලට 1:2 අනුපාතයට වඩා වැඩි අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි බැංකුවක ගත්තහම ඔය අනුපාත අපි සැලකිලිට ගන්නේ නැහැ. බැංකුවක වෙනමම තියෙනවා liquidity ratios කියලා central bank එකෙන් දාලා තියෙන liquidity ratios කීපයක් තියෙනවා. උදාහරණයක් හැටියට normal liquidity ratio එක 120ක් පවත්වාගෙන යන්න ඕනේ ඒගොල්ලොන්ගේ ප්‍රධානම වගකීම් වෙච්ච තැන්පතු වලින්. ඒතර තැන්පතු කෙනෙක් ගිහින් ලෙවෙල්ලා දැම්මොත් එහෙම රුපියල් 100ක්, ඒකෙන් 20ක් අපි liquid asset කියලා ද්‍රවශීල වත්කම් වල අපි
සෙන්ට්‍රල් බැංක් එක ඩිෆයින් කරලා තියෙන මොනවාද ද්‍රව්‍යශීල වත්කම් කියලා. ඒ ද්‍රව්‍යශීල වත්කම් වල ඉන්වෙස්ට් කරලා තියෙන්න ඕනේ. ඒත් සාමාන්‍ය ද්‍රව්‍යශීල වත්කම් වලට ගැනෙන්නේ අපි ගාව තියෙන මුදල් සහ මුදල් වලට සමාන දෑ බැංකුවක තියෙන ඊට අමතරව කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් ඒ වගේ දේවල් තමයි ද්‍රව්‍යශීල වත්කම් හැටියට වැටෙන්නේ. බැංකුවක ඔය අනුපාතය ජංගම අනුපාතය කියන එක බැංකුවක භාවිතයක් නැහැ. සාමාන්‍ය ව්‍යාපාරවල තමයි ජංගම අනුපාතය භාවිතය වෙන්නේ. බැංකුවකට තියෙනවා වෙනමම ද්‍රව්‍යශීල වත්කම් සම්බන්ධ වෙනමම රික්වයර්මන්ට් එක ශ්‍රී ලංකා මහා බැංකුව දාපු. දැන් ඕකේ ඊතුරු අනුපාත ගැන කතා කරොත් එහෙම මේ මුදල් අනුපාතය කියලා තියෙනවා. මුදල් අනුපාතය කියලා කියන්නේ අර මං කලින් කිව්ව ජංගම වගකීම් වලට සාපේක්ෂව මුදල් කීයක් තියෙනවද? ඒතර ජංගම වගකීම් එක නම් මුදල් කීයද තියෙන්නේ? ඒතර මුදල් ගාන සමහරලාට ජංගම වගකීම් මිලියන 100ක් තියෙනකොට මුදල් තියෙනවා මිලියන 20ක් 1.2 අනුපාතය. ඊළඟ ද්‍රවශීලතා අනුපාතය කියලා කියන්නේ ද්‍රවශීලතා අනුපාත හදන්නේ බැංකුවකට මම අර කලින් කිව්වා වගේ ලික්විඩිටි රේෂියෝස් හදනවා බැංකුවකට. තැන්පත් වලින් 120ක් අපි තියාගන්න ඕනේ ද්‍රවශීලතා වත්කම් වල. ඊට අන්තිම එක ශනික වත්කම් අනුපාතය කියලා කියන්නේ ඒකෙදි අපි අර ජංගම අනුපාතයේදී අපි කම්පෙයාර් කරේ ජංගම වගකීම් සහ ජංගම වත්කම්නේ. එතකොට මේකෙදි ජංගම වගකීම් ජංගම වත්කම් එක තමයි කම්පෙයාර් වෙන්නේ. හැබැයි ජංගම වත්කම් වලින් අපි අහිං කරනවා තොගය. තොගය ටික කාලයක් යනවා විකුණ ගන්න. ඒකින්ද තවත් ටිකක් අපි බලනවා මේ කීයද එන උත්තරේ එන්නේ කියලා. ජංගම වත්කම් වලින් තොගය අඩු කරාට පස්සේ එන උත්තරේට අපි කියනවා ශනික වත්කම් කියලා. ඒතර ජංගම වගකීම් කම්පෙයාර් කරනවා ශනික වත්කම් එක. එතකොට සාමාන්‍ය නෝම් එක තමයි 1ට 1ක් තියෙන්න ඕනේ කියන එක. ජංගම වගකීම් එක නම් ශනික වත්කම් එකක් තියෙන්න ඕනේ කියන එක. උඩින් අපි ප්‍රශ්නේ අහලා තිබ්බේ කෙටි කාලීන ජංගම වත්කම් සහ ජංගම වගකීම් අතර තියෙන සම්බන්ධතාවය තමයි අහලා තිබ්බේ. ඒකට ඒකට අදාළ අනුපාතය තමයි ජංගම අනුපාතය. ඒත් පළවෙනි උත්තරේ තමයි හරි. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 8 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 8 ගිණුම් කරන ප්‍රමිතීන් ගිණුම් කරන ඇස්තමේන්තු වල වෙනස් වීම සහ දෝෂ අනුව ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක් වශයෙන් හැඳින්විය හැක්කේ පහත ඒවායින් මොනවාද කියලා. ඔයගොල්ලෝ දන්නවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි ෂෙයා කරනවා නම් මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 100ට 10 ගානේ ඒක තමයි අපේ ගිණුම් කරන ප්‍රතිපත්තිය. right? අපේ අඩමාන ණය වෙන් කිරීම අපි කරනවා නම් ණයගැතියන්ගෙන් 10%ක් ඒක තමයි අපේ ගිණුම් කරන ප්‍රතිපත්තිය. ඒතර ගිණුම් කරන ප්‍රතිපත්තිය අපි පැහැදිලිවම පෙන්වන්න ඕනේ මූලික ප්‍රකාශවල අංගයක් කොටසක් ගිණුම් කරන ප්‍රතිපත්තිය මූලික ප්‍රකාශ පරිහරණය කරන කට්ටියට පහසු වෙන්නේ ඒවත් එක්ක තමයි මේ අපි මේ ගිණුම් සකස් කරලා තියෙන්නේ කියන එක. right? එතකොට මේකේ කතා කරන්නේ ගිණුම් කරන ප්‍රතිපත්තියක එහෙම නැත්නම් ගිණුම් කරන ඇස්තමේන්තු සහ ඇස්තමේන්තු වල වෙනස් වීම සහ දෝෂ change in accounting policies change in estimates and errors නොය ටිකට අනුව ඒ ගිණුම් කරන ප්‍රමිතිය තමයි ඒකේ කතා කරන්නේ ගිණුම් කරන ප්‍රමිතාංක 8 තමයි ඒක කතා කරන්නේ ඒකට අනුව ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක් වශයෙන් හැඳින්විය හැකි පහත ඒවායින් කුමක්ද කියලා අහන්නේ. right? එතන මේක ඔයගොල්ලන්ට කෙටියෙන් කියවගෙන ගියාට පස්සේ ඔයගොල්ලන්ටම තේරෙයි මොකද්ද කියලා වෙලා මේකේ උත්තරේ. එතන ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක්ද මොකද්ද කියන එක ඔයගොල්ලන්ට තේරෙයි. ඊට අයන්න ගමු. යන්ත්‍රෝපකරණ යක ඉතිරිව ඇති ඵලදායී ජීව කාලය ප්‍රතිශෝධනය කිරීම. right? ඒකට යන්ත්‍රෝපකරණයක් ගත්තාම අපි ඒක හිතන්න ඕනේ මේ යන්ත්‍රය කොච්චර කල් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඒතර එහෙම තීරණය කරනවා කියන එක ඒක ඇස්තමේන්තුවක්. right?
මේ ප්‍රමිතිය කතා කරනවා කෑලි තුනක් ගැන. එකක් තමයි ගිනුම් කරන ප්‍රතිපත්ති වල වෙනසක්. ඊළඟට දෙවෙනි එක කතා කරනවා ගිනුම් කරන ඇස්තමේන්තු වල වෙනසක්. ඊට අමතරව අපි අතින් සිද්ධ වෙන වැරදි එහෙම නැත්නම් දෝෂයක් ගැන. එතකොට පළවෙනි එකේ කතා කරන්නේ පළවෙනි උදාහරණයේ යන්ත්‍රෝපකරණයක ඉතිරි වෙති ඵලදායී ජීව කාලය ප්‍රතිශෝධනය කිරීම. එතකොට අපි යන්ත්‍රෝපකරණයක් ගත්තාම ඵලදායී ජීව කාලය කියලා කියන්නේ මේ යන්ත්‍රෝපකරණය අපිට භාවිතා කරන්න පුළුවන් කාලය කොච්චරද කියලා ඇස්තමේන්තු කරන්න ඕනේ. එතකොට ඒක ගිණුම් කරන ප්‍රතිපත්තියක් නෙමෙයි අපේ ඇස්තමේන්තුවක්. එතකොට අපි ඇස්තමේන්තු කරන්න ඕනේ කොච්චර කල් මේ යන්ත්‍රෝපකරණය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එතකොට මේ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය අපි සිදු කරන විදිහට අපි කියන්නේ ඇස්තමේන්තුවක් කියලා. අපි එස්ටිමේට් කරනවා මේක අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්, මේ අවුරුදු 15ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒක ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක් නෙමෙයි. right? ඒක ඇස්තමේන්තුවක වෙනසක් ඒක. ඒ පළවෙනි උත්තරේ හරියන්නේ නැහැ. right? ඊළඟට දෙවෙනි උත්තරේට අපි ගියොත් එහෙම අංක 2ට ගියොත් එහෙම අංක 2 කියනවා මම අංක 2 පොඩ්ඩක් අයින් කරනවා. අංක 2 පොඩ්ඩක් පස්සේ මම කතා කරන්නම්. අංක 3 කියනවා අනෙකුත් මෙහෙයුම් ආදායම් වශයෙන් පෙරදී වර්ගීකරණය කර තිබූ කොමිස් ආදායම ප්‍රධාන ආදායම් වශයෙන් ආදායම් ප්‍රකාශය තුල වර්ගීකරණය කිරීම. right? එතකොට ඒකෙදි කලින් වර්ග කරේ අනිකුත් මෙහෙයුම් ආදායමක් කියලා දැන් අපි ප්‍රධාන ආදායමක් හැටියට අරගෙන තියෙනවා. එතකොට ඒක ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක් නෙමෙයි. ඒක අපි කියනවා ක්ලාසිෆිකේෂන් එකක් කියලා. ක්ලාසිෆිකේෂන් එකක චේන්ජ් එකක්. එක තැනක තිබ්බ එකක් වර්ගීකරණයක් තව තැනකට ගෙනීමක්. ඒක ප්‍රතිපත්තියක වෙනසක් නෙමෙයි. දැන් ගිණුම් කරන ප්‍රතිපත්තිය කියලා මම ඔයගොල්ලන්ට මුලින්ම උදාහරණයක් දුන්නේ. අපි ෂෙයා කරනවා නම් සරල මාර්ග ක්‍රමයට 110 ගන්න ඒක තමයි අපි ගිණුම් කරන ප්‍රතිපත්තිය. දැන් මේකේ තුන්වෙනි උදාහරණේ කතා කරන්නේ අපි එක තැනක වර්ග කරපු එකක් තව තැනකට වර්ග කරනවා. එතකොට ඒක ක්ලාසිෆිකේෂන් එකේ චේන්ජ් එකක් විතරයි. ඒක ප්‍රතිපත්තියක වෙනසක් නෙමෙයි. හතරවෙනි එක ගත්තොත් එහෙම යන්ත්‍රෝපකරණ මූලනය කිරීම සඳහා භාවිතා කරමින් තිබූ කල්බදු ක්‍රමය මුදල් ක්‍රමය වශයෙන් වෙනස් කිරීම. right? කල්බදු ක්‍රමය මුදල් ක්‍රමයේ වශයෙන් වෙනස් කිරීම යන්ත්‍රෝපකරණ මූල්‍ය කිරීම. දැන් යන්ත්‍රෝපකරණ මූල්‍යණය කරනවා කියලා කියන්නේ අපි යන්ත්‍රෝපකරණ ෆයිනෑන්ස් කරන්න අරගෙන තිබ්බ කල්බදු ක්‍රමය මුදල් ක්‍රමයේ වශයෙන් වෙනස් කරලා තියෙනවා. එතකොට ඒක අපි ගත්තොත් එහෙම එතන කතා කරන්නේ අපේ වෙච්ච වැරද්දක් නිවැරදි කිරීමක්. right? එතන අපිට කැමති විදියට මේ කල්බදු ක්‍රමයයි මුදල් ක්‍රමයයි කියලා වෙනස් කරන්න බෑ. එතන වෙලා තියෙන්නේ වෙච්ච වැරද්දක් වෙනස් කිරීමක් විතරයි. ඕකේ හරි උත්තරේ වෙන්නේ අංක 2. අංක 2ට ගත්තොත් එහෙම තොගේ තක්සේරු කිරීම සඳහා දැනට භාවිතා කරන ක්‍රමවේදය වෙනස් කිරීම. දැන් ඔයගොල්ලන්ට අද මම අර ගානක් හදලා පෙන්නුවේ LIFO method එක, FIFO method එක, weighted average කියලා. එතකොට අපේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අපි තොගේ අගය කරන්නේ මොන ක්‍රමයකටද කියලා. එතකොට තොගේ ගත්තොත් අපි තොගේ අගය කරන්නේ LIFO method එකකටද, FIFO method එකකටද, එහෙම නැත්නම් weighted average method එකකටද. ඔය තුنين මොකටද කියලා තෝරගන්න එක අපේ ගිණුම් කරන ප්‍රතිපත්තිය. right? එතකොට ඔය තෝරගන්න ගිණුම් කරන ප්‍රතිපත්තිය මේගොල්ලෝ කියනවා දැනට භාවිතා කරන ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. තොගේ අගය කරන්න හිතන්නකෝ FIFO method එක use කරා. දැන් ඒක change කරනවලු LIFO method එකට. ඒක ගිණුම් කරන ප්‍රතිපත්තියක වෙනසක් තමයි ඒක. right? ඉතුරු කිව්ව අනිත් කරුණු items තුනම ගිණුම් කරන ප්‍රතිපත්ති වල වෙනසක් නෙමෙයි. එක වෙන කාරණා තමයි එතෙන්දි කතා කරන්නේ. එකක් ඇස්තමේන්තුවක වෙනසක්, එකක් ක්ලාසිෆිකේෂන් එකක්, අනිත් එක එරර් එකක් හදන එක. මම හිතනවා පැහැදිලි කියලා. අංක 3. අංක 3 කතා කරන්නේ ද්විත්ව සටහන් ගිණුම් කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශන අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා. right? මොන එකද නිවැරදි වන්නේ කියලා තමයි අහන්නේ. ද්විත්ව සටහන් ඔයගොල්ලෝ දන්න ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා ගණදෙනුවක් අරගෙන
එකම අගයකින් එක ගිණුමක හර පැත්තේ ඒම අගේම තව ගිණුමක බැර පැත්තේ සටහන් කරන ක්‍රමය තමයි දිත් සටහන් ක්‍රමය කියන්නේ. ඒකට අදාළ නිවැරදි වන්නේ කුමක්ද කියලා බලන්න. සෑම ගනුදෙනුවක් සඳහාම සෑම ගනුදෙනුවක් සඳහාම පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධ වේ. ඒක නිවැරදි ස්ටේට්මන්ට් එකක් නේ. පුද්ගලයෝ දෙන්නෙක් වෙන්න පුළුවන්, වෙන 10ක් වෙන්නත් පුළුවන්. එහෙම අපිට රිස්ට්‍රික්ට් කරන්න බෑ. හැම ගනුදෙනුවකටම දෙන්නෙක් සම්බන්ධ වෙනවා කියලා කියන්න බෑ. සෑම ගනුදෙනුවක් සඳහාම ලෙජර් ගිණුම් දෙකක් සම්බන්ධ වේ. හැම ගනුදෙනුවකටම ලෙජර් ගිණුම් දෙකක් සම්බන්ධ වෙන්නේ නැහැ. ලෙජර් ගිණුම් පහක් වෙන්නත් පුළුවන්. එක ලෙජර් ගිණුමේ හර පැත්තේ පෙර පැත්තේ වෙන්නත් පුළුවන්. දැන් මුදල් ගත් ditth තීරු මුදල් පද ගත්තොත් එක ලෙජර් ගිණුම තමයි සම්බන්ධ වෙන්නේ. දෙවෙනි ප්‍රකාශනයත් වැරදි. සෑම ගනුදෙනුවක් සඳහාම ලෙජරේ සටහන් දෙකක් අවශ්‍ය වේ. සටහන් දෙක නෙමේ සටහන් කිහිපයක් වෙන්නත් පුළුවන්. right? සෑම ගනුදෙනුවක් සඳහා ලෙජරේ සටහන් දෙකක් අවශ්‍ය වේ. සටහන් දෙකක් වෙන්න බෑ. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අවසාන එක බලන්න. හර පැත්තේ මුළු එකතුව බැර පැත්තේ මුළු එකතුවට සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන කතා කරන්නේ මුළු එකතුව කියලා කියන්නේ හර සටහන් වල මුළු එකතුවයි බැර සටහන් වල මුළු එකතුවයි මේ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට ඔය දීලා තියෙන උත්තර වලින් වඩා හරි උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරය. අර පැත්තේ මුළු එකතුව බැර පැත්තේ මුළු එකතුව සමාන වෙන්න ඕනේ. ඒක තව ටිකක් හොඳයි දුන්නා නම් මුළු ගිණුම් වල එකතුව කියලා. නමුත් අපිට හතරවෙනි උත්තරේ තමයි දීලා තියෙන උත්තර වලින් තෝරගන්න පුළුවන් මට්ටමක උත්තරයකට තියෙන්නේ. right. හතරවෙනි ප්‍රශ්නය පහත සඳහන් ගනුදෙනු අතරින් කොටස් හිමියන්ගේ හිමිකමට බලපෑමක් නොවන්නේ කුමන ගනුදෙනුවද? කොටස් හිමියන්ගේ අයිතියට කොටස් හිමියන්ගේ කියලා කියන්නේ ප්‍රාග්ධනය කියන එක. ඒතර කොටස් ප්‍රාග්ධනය එහෙම නැත්නම් හිමිකම් අයිතියට බලපෑමක් ඇති නොවන්නේ මොන ගනුදෙනුවද කියලා. ඒතර කොටස් හිමියන්ගේ අයිතියට බලපෑමක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ලාභය හෝ අලාභය වැඩි අඩු වෙන්න බලපාන එකක් වෙන්න ඕනේ. right? බලන්නකො මොකද්ද උත්තර ටික කියලා. රඳවාගත් ලාභ භාවිතා කරමින් ප්‍රසාද කොටස් නිකුතුවක් කිරීම. මම ඒ උත්තරේ පොඩක් හෝල් කරනවා. කාලච්ඡේදයේ සඳහා ලැබූ ශුද්ධ අලාභය. ඒතර ශුද්ධ අලාභයක් ලැබුණා නම් අනිවාර්යෙන් කොටස් හිමියන්ට බලපානවා. කොටස් හිමියන්ගේ අයිතියට බලපානවා. ඒගොල්ලන්ගේ අයිතිය අඩු වෙනවා. ශුද්ධ අලාභය නිසා. ඒතර ඒක නෙමෙයි උත්තරේ. අංක 2 නෙමෙයි. තුන්වෙනි එකේ තියෙන කොටස් හිමියන් විසින් හිමිකම් නිකුතුවක් සඳහා දායක වීම. ඒතර ඔයගොල්ලෝ දන්නවා හිමිකම් නිකුතුවක් කියලා කියන්නේ රයිට් ඉෂුව එකක් කියලා කියන්නේ කොටස් හිමියන්ට සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු වගයකට මුදල් ගෙවලා ගන්න තියෙන එකක් තමයි රයිට් ඉෂුව එකක් කියලා කියන්නේ. ඒතර කොටස් හිමියන්ගේ අයිතිය රයිට් ඉෂුව එකකදී කොටස් හිමියන්ගේ අයිතිය වැඩි වෙනවා. ඒක දැනට ඉන්න කොටස් හිමියෝ මුදල් ගෙවලා කොටස් ප්‍රාග්ධනයට දායක වෙනවා. ඒතර කොටස් හිමියන්ගේ අයිතිය ඇත්තටම වැඩි වෙනවා. ඒතර ඒකත් නෙමෙයි උත්තරේ. ඊළඟට කොටස් හිමියන්ට ලාභාංශ ගෙවනවා. කොටස් හිමියන්ට ලාභාංශ ගෙවුවම මොකද වෙන්නේ? අපි ගාව තියෙන මුදල් පිටට යනවා. ව්‍යාපාරයේ සතුව තියෙන මුදල් පිටට යනවා. ඒකෙන් අවදහස් වෙන්නේ අවසානයේ කොටස් හිමියන්ගේ අයිතිය අඩු වෙනවා. ලාභාංශ ගෙවන්න නැතුව තිබ්බනම් ඒ ප්‍රමාණයනොත් කොටස් හිමියන්ගේ අයිතිය වැඩි වෙනවා. එතකොට ලාභාංශ ගෙවනකොට කොටස් හිමියන්ගේ අයිතිය ඇත්තටම අඩු වෙනවා. පළවෙනි උත්තරේ ගත්තොත් එහෙම රඳවාගත් ලාභ භාවිතා කරමින් ප්‍රසාද කොටස් නිකුතුවක්. දැන් ප්‍රසාද කොටස් නිකුතු කියන එක ඇත්තටම දැන් වෙන්නේ නැහැ. දැන් ඒ වෙනුවට තියෙන ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියලා තියෙන්නේ. ඒතර දෙකේම වෙන්නේ එකම කාර්යය. රඳවාගත් ලාභ කියලා කියන්නේ කොටස් හිමියන්ගේ අයිතියේ කොටසක්. එතකොට ඒවා අපි කියනවා රිසර්ව්ස් කියලා. මේ අපි ගාව තියෙන සංචිත ප්‍රාග්ධනයේ බවට පත් කිරීම තමයි ප්‍රසාද කොටස් නිකුතුකදී වෙන්නේ. ඇත්තටම සංචිත හැටියට දැන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ගත්තොත් උතන අපේ රඳවාගත් ලාභ වලින් ගාණක් අඩු වෙලා ඒ හා සමාන ප්‍රමාණයක් ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු වෙනවා. ඒත් ඇත්තටම කොටස් හිමියන්ගේ අයිතියට බලපෑමක් වෙන්නේ නැහැ පළවෙනි දේ කරාම. අපිට අලුතෙන් සල්ලි එන්නේ නැහැ. අපේ සල්ලි යන්නේ නැහැ. අපි මොකද කරන්නේ? කොටස් හිමියන්ට අපේ රඳවාගත් ලාභ භාවිතා කරලා ඔගොල්ලෝ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගියොත් රඳවාගත් ලාභ අඩු වෙනවා. අපි හිතන්නේ මිලියන 500ක් කියලා. රඳවාගත් ලාභ අඩු වෙනවා මිලියන 500කින්. ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ මිලියන 500කින් වැඩි වෙනවා. ඒතර ඇත්තටම කොටස් හිමියන්ගේ අයිතියට බලපෑමක් වෙන්නේ නැහැ පළවෙනි දේ කරොත් ඒක. රඳවාගත් ලාභ භාවිතා කරමින් ප්‍රසාද කොටස් නිකුත් කිරීම. අනිත් ಜಾති තුනේදීම එක්ක කොටස් හිමියන්ගේ අයිතිය වැඩි වෙනවා එහෙම නැත්නම් අඩු වෙනවා. right? සුද්ධ ලාභයක් හම්බුනම කොටස් හිමියන්ගේ අයිතිය අඩු වෙනවා.
ඊළඟට කොටස් හිමියන්ට හිමිකම් නිකුතුවක් කරාම කොටස් හිමියෝ සල්ලි දීලා තමයි කොටස් ගන්න. එතකොට අපේ කොටස් හිමියන්ගේ අයිතිය වැඩි වෙනවා. ඊළඟට අවසානයේක ලාභාංශ කිව්වම අපේ කොටස් හිමියන්ගේ අයිතිය අඩු වෙනවා. ලාභාංශ වලට සමාන ප්‍රමාණයකින් මුදල් එළියට යන නිසා. ඒතර පළවෙනි වැඩේ කරාම රඳවාගත් ලාභ භාවිතා කළ ප්‍රසාද කොටස් නිකුත් කරාම රඳවාගත් ලාභ අඩු වෙනවා. ඒ වගේම අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒතර මේ දෙකට දෙක සෙට් ඔෆ් වුණාම කොටස් හිමියන්ගේ අයිතියට බලපෑමක් වෙන්නේ නැහැ. ඊළඟට බලන්න මේ පස්වෙනි එක ඒක අදාළ වෙන්නේ අපේ ඉම්පයර්මන්ට් ප්‍රොසෙස් එක ගැන ඒක අහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මතක නම් අපි කතා කරා ණය සාත්‍තිකාරම් වෙනුවෙන් හානි කරන අලාභ එහෙම නැත්නම් අපහායන අලාභ ගණනය කරන ප්‍රොසෙස් එක ගැන බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලැබූ ණයක් සම්බන්ධයෙන් හානිකරණය සඳහා ඇගීමක් කිරීමේදී සලකා බැලිය යුතු වාස්තවික සාධකයන්. වාස්තවික සාධක කියන්නේ ඔබ්ජෙක්ටිව් එවිඩන්ස්. අපි කිව්වා ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් බලන්නේ තනි ලෙස සලකන ණය සඳහා. එතකොට තනි ලෙස සලකන ණය සීමාවක් අරගෙන ණය ගනුදෙනුකරුවෝ අපි බෙදා ගන්නවා තනි ලෙස සලකන ණය සහ සාමූහික වශයෙන් සලකා බලන ණය කියලා හානි කරන අලාභ ගණනය කිරීමේදී. එතකොට තනි ලෙස සලකන ණය අරගෙන ඉවෙලා ඒගොල්ලන්ට ණය දුන්න අපි බලනවා බ්‍රාන්ච් මැනේජර්ස්ලා කවුද රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා කවුද කියලා ඒගොල්ලන්ට අපි ප්‍රශ්නාවලියක් යොමු කරනවා. එතකොට මේ ප්‍රශ්නාවලියේ දාලා තියෙන්නේ මෙන්න මේ වාස්තවික සාධකයන්ගෙන් යුක්ත ඇගීමක් කරන්න ඕනේ. ඒතර වාස්තවික සාධක කියලා අපි බලනවා එවිඩන්ස් අරගෙන ප්‍රශ්නාවලියේදී මෙයා ණය නොගෙවා සිටීමේ සම්භාවිතාවයක් තියෙනවද නැද්ද කියලා. ඒතර මේ අපෙන් අහන්නේ ප්‍රශ්නේ බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලැබූ ණයක් සම්බන්ධයෙන් හානිකරණය සඳහා ඇගීමක් කිරීමේදී සලකා බැලිය යුතු වාස්තවික සාධකයක් නොවන්නේ පහත සඳහන් කරුණු අතරින් කුමක්ද කියලා. ණයකරු විසින් ණය ගිවිසුම කඩ කිරීම කළා තියෙනවද කියලා අහන්න පුළුවන්. ඒක වාස්තවික සාධකයක්. right? අපි අපිට එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ණය ඒ කියන්නේ ලෝන් ඇග්‍රීමන්ට් එක එයා කඩ කළාද? ඒ කියන්නේ ණය ගෙවීම පැහැරලා තියෙනවද කියන එක තමයි බේසිකලි පළවෙනි එක. ඒකට ඒක වාස්තවික සාධකයක් හැටියට අපිට ගන්න පුළුවන්. දෙවෙනි එක ණයකරු විසින් අකණ්ඩවම ණය වාරික ගෙවීම පැහැර හැරීම. ඒකත් වාස්තවික සාධකයක්. ඒ කියන්නේ එයා අනිවාර්යයෙන්ම බෑඩ් යන්න පුළුවන් සම්භාවිතාව වැඩිම වැඩි. ඊළඟට මම තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි උත්තරේ තියලා හතරවෙනි එකට යනවා ණයකරුගේ ව්‍යාපාරයේ දිගින් දිගටම පාඩු ලැබීම. එතකොට ඒකත් වාස්තවික සාධකයක්. එතකොට පළවෙනි එක ණයකරු විසින් ණය ගිවිසුම කඩ කිරීම, ණය ගෙවීම පැහැර හැරීම අකණ්ඩව වාරිකව ඊට අමතරව එයාගේ බිස්නස් එක පාඩු ලැබීම. ওই තුනම වාස්තවික සාධක. ඕවා තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් මෙයා ඉදිරියේදී අපිට මෙයා වෙනුවෙන් කෑෂ් ෆ්ලෝ ප්‍රොජෙක්ෂන් එකක් කරන්නම වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි වාස්තවික සාධක තියෙනවා නම් කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරන්න ඔයගොල්ලන්ට මතක නම් මම ප්‍රොසෙස් එක කීප සැරයක්ම කතා කරා. ඊට තුන්වෙනි එක තමයි හරි උත්තරේ. හේතුව තමයි ප්‍රදානය කරනු ලැබූ ණය සඳහා සුරක්ෂිතයක් නොමැතිවීම. ඒක වාස්තවික සාධකයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ කියන්නේ අපි ක්ලීන් තමයි ෆැසිලිටි එක දීලා තියෙන්නේ. එහෙම ෆැසිලිටිස් දෙන්න පුළුවන් බැංකුවකට. ඒ කියන්නේ ණය ගන්න දුන්න අපේ ණය ගන්න එක්කිනා හොඳ නම් අපිට ක්ලීන් දෙන්න පුළුවන් ෆැසිලිටිස්. ඒතර ඒක වාස්තවික සාධකයක් නෙමෙයි. එහෙම වුණොත් එimhe ක්ලීන් දීලා තියෙන ෆැසිලිටිස් ඔක්කොම බෑඩ් යන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. ඒතර ඒක වැරදි. ඒක නිසා ප්‍රදානය කරනු ලැබූ ණය සඳහා සුරක්ෂිතයක් තියෙනවද නැද්ද කියන එක වාස්තවික සාධකයක් හැටියට අර ප්‍රශ්නාවලියේ මේ එක ප්‍රශ්නයක් හැටියට දාන්න බෑ. right? ඒක වැරදි. එතකොට හරි උත්තරය තමයි ওই තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රදානය කරනු ලැබූ ණය සඳහා සුරක්ෂිතයක් තියෙනවද නැද්ද කියන එක වාස්තවික සාධකයක් නොවේ. right? හරි. ඊළඟ එක 6 වෙනි එකේ කතා කරන්නේ SLFRS 9 ගැන. මම හිතනවා ඔයගොල්ලන්ට දැන් ඒක පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 9 මූල්‍ය උපකරණ අනුව පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද කියලා. නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. right? බලමු අපි මොකද්ද හරි උත්තරේ කියලා. right? හානිකරණය ගණනය කරනු ලබන්නේ අපේක්ෂිත පාඩු ප්‍රවේශය අනුව expected loss method එක. එතකොට ඒක හරිද වැරදිද? මම හිතනවා ඒක මේ හරි කියලා. right? හිතනවා නෙමෙයි ඒක තමයි හරි. right? ඒතර ඒ උත්තරේ තියෙද්දි අපි බලමු ඉතිරි උත්තර තුන ගැන.
හානිකරණයේ ගණනය කරනු ලබන්නේ අපේක්ෂිත පාඩුවේ හා දරනු ලදන පාඩුවේ මිශ්‍ර ප්‍රවේශය. ඒක වැරදි. අපි හානිකරණයේ ගණනය කරනු ලබන්නේ expected loss method එකට තමයි අපි ගණනය කරන්නේ. නැත්නම් අපි කියනවා අපේක්ෂිත අලාභ ක්‍රමයට. තුන්වෙනි එක සියලුම මූල්‍යවත්කම් නැවත අගය කරනු ලබන්නේ සාධාරණ අගයට. ඒක වැරදි. ඔයගොල්ලෝ දන්නවා මූල්‍යවත්කම් ಜಾති තුනක් තියෙනවා. ඔයගොල්ලන්ට මතකයි කියලා මම හිතනවා. අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මොකද්ද මූල්‍යවත්කම් ಜಾති තුන? එකක් තමයි ක්‍රමාක්ෂයේ පිරිවැයට අගය කරනු ලබන මූල්‍යවත්කම්. ඒවා ක්‍රමාක්ෂයේ පිරිවැයට අගය කරන්නේ ඒවා නැවත අගය කරන්න ගියාම අගය කරන්නේ ක්‍රමාක්ෂයේ පිරිවැයට. ක්‍රමාක්ෂයේ පිරිවැයට අගය කරන මූල්‍යවත්කම් වලින් අපි ගණනය කරන්නේ හානි කරන ලාභ ගණනය කිරීමක් කරනවා. right? ඒක සාධාරණ අගයට ගණනය කිරීමක් වෙන්නේ නැහැ. ඉතුරු වත්කම් ಜಾති දෙක නම් හරි. right? ඉතුරු වත්කම් ಜಾති දෙක මතකද ඔයගලන්ට? ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යය. ඒවනම් දෙවෙනුව ගණනය කරද්දී සාධාරණ අගයට තමයි අපි ගණනය කරන්නේ. හැබැයි ක්‍රමක්ෂයේ පිරිවැය අගයට දැක්වෙන මූල්‍යවත්කම් සාධාරණ අගයට ගණන් ගැනීමක් වෙන්නේ නැහැ. ඒතකොට තුන්වෙනි ප්‍රකාශය වැරදි. right? තුන්වෙනි ප්‍රකාශය වැරදි. සියලුම මූල්‍ය වගකීම් ප්‍රථමයෙන් අගය කරනු ලබන්නේ ක්‍රමක්ෂිත පිරිවැයට. ඒකත් වැරදි. මූල්‍ය වගකීම් වලට ගියාම ඒකේ ಜಾති දෙකයි තිබ්බේ. එකක් තමයි ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම්. අනිත් එක තමයි ක්‍රමක්ෂයේ පිරිවැයට දැක්වෙන මූල්‍ය වගකීම්. මේවත් වෙනත්. ඒතර ක්‍රමක්ෂයේ පිරිවැයට දැක්වෙන මූල්‍ය වගකීම් විතරයි ක්‍රමක්ෂයේ පිරිවැයට දැක්වෙන්නේ. ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම් ක්‍රමක්ෂයේ පිරිවැය අගයට දැක්වෙන්නේ නැහැ. ඒවා දැක්වෙන්නේ සාධාරණ අගයට. අපි බැලුවොත් එම අන්තිම ස්ටේට්මන්ට් තුනම වැරදි. ඒතර පළවෙනි එක තමයි හරි. හානිකරණයේ ගණනය කරනු ලබන්නේ අපේක්ෂිත පාඩු ප්‍රවේශය. එහෙම නැත්නම් expected loss approach එකට අනුවයි. ඒක තමයි හරි උත්තරේ. right? හත්වෙනි ප්‍රශ්නේ. තියෙන කාල වේලාව අනුව අපි බලමු 10 වෙනකම් පුළුවන් ප්‍රිම කරන්න. ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිතාංක 38 අස්පෘශ්‍ය වත්කම් අනුව මේ ඔයගොල්ලන්ගේ ප්‍රමිතාංක ගත්තාම හැම ප්‍රමිතියෙම අදාළ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ. නමුත් මේ එක්සැමිනර් සැරින් සැරේට සමහර ප්‍රශ්න අහලා තියෙනවා. ඒ අර තියෙන අර මේ අපෑදිලි බව අයින් කරන්න තමයි අලුත් සිලබස් එකේ හරිම ස්පෙસિෆික් වෙලා තියෙන ඔයගොල්ලන්ගේ ඒරියාස් මොනවාද මොන වගේ තැන් වලින් ප්‍රශ්න අහන්න පුළුවන් සහ උගන්වන්න ඕනේ මොන ඒරියාස් තා ළමයින්ට පාඩම් කරන්න කවර් කරන්න ඕනේ මොන ඒරියාස් කියලා හරියටම ස්පෙસિෆිකලි ඩිෆයින් කරලා තියෙන අලුත් සිලබස් එකේදී. right. හත්වෙනි ප්‍රශ්නය අහනවා ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිතාංක 38 අස්පෘශ්‍ය වත්කම් අනුව අස්පෘශ්‍ය වත්කමක් නම් එය මොකක්ද කියලා අහනවා. අස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ අල්ලන්න දකින්න බැරි නමුත් ව්‍යාපාරයට ආදායම් ජනනය කරලා දෙන වත්කම් වලට තමයි අස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ. එතකොට වත්කමක් ඒ වුණාට අපිට අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න බෑ. එතකොට පළවෙනි එක ගත්තොත් එහෙම උත්තරේ බලන්න පළවෙනි උත්තරේ භෞතික පැවැත්මක් නොමැති. ඒක හරි. මූල්‍යමය වත්කමක් විය යුතුය. එහෙම මූල්‍යමය වත්කමක්ම වෙන්නේ නැති ඒවත් තියෙනවා. right? මූල්‍ය වත්කමක් වෙන්නේ නැති ඒවත් තියෙනවා. එතකොට ඒක පළවෙනි උත්තරේ අපිට ගන්න බෑ. right? දෙවෙනි එක ගත්තොත් එහෙම භෞතික පැවැත්මක් නොමැති. ඒක හරි. දැන් භෞතික පැවැත්මක් ඇති කියන ඒවා ගන්න බෑනේ. භෞතික පැවැත්මක් නැහැනේ මේ අස්පෘශ්‍ය වත්කම් වලට. අන්තිම උත්තර දෙක කොහොමත්ම ගන්න බෑ. ඒතර පළවෙනි උත්තර දෙකෙන් එකක් තමයි අපි තෝරගන්න ඕනේ. එතකොට මූල්‍යමය වත්කමක් විය යුතුය. එතකොට පළවෙනි එකේ කියන්නේ non monetary asset. non monetary කියලා කියන්නේ මූල්‍යවත්කම නොවන එක. නේ? එතකොට මේ දෙවෙනි උත්තරය තමයි අස්පෘශ්‍ය වත්කම් හැටියට අපිට ගන්න පුළුවන් වෙන්නේ භෞතික පැවැත්මකුත් නැහැ මූල්‍යමය නොවන වත්කමක් තමයි අපිට මේ ගන්න වෙන්නේ අස්පෘශ්‍ය වත්කමක් කියලා. right? එතකොට ආයන්න තමයි හරි උත්තරේ ඒකේ. ෆයිනෑන්ස් ලීස් කල් නැත්නම් මූල්‍ය කල්බදු ගිවිසුමක ඇති ලක්ෂණ දෙකක් මම කලිනුත් සාකච්ඡා කරා. ඒතර මූල්‍ය වත්කමක මූල්‍ය කල්බදු වල තියෙන ලක්ෂණ තමයි මේ ඔයගොල්ලන්ට මේ කියන එක ඉක්මනට ලියා ගන්න පුළුවන්ද බැයිද කියලා මම දන්නේ. නමුත් කාලය අනුව මම පොඩ්ඩක් ඉක්මනට කියනවා. කල්බදු වත්කම් වලට අදාළ අවදානම සහ ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම කල්බදු ගැනුම් කරුට යන්නේ. right? වත්කමේ ඔරිජිනල් ඕනට නෙමෙයි යන්නේ කල්බදු ගැනුම් කරුට තමයි යන්නේ මූල්‍ය කල්බදු වල. ඊළඟට වත්කමේ හිමිකාරත්වයේ කවදා හරි දවසක කල්බදු ගැනුම් කරුට වන අතර
වත්කමේ ශේෂපත්‍රයේ එයා පෙන්වන්නත් පුළුවන් එයාට. ඒතර කවදාද දවසක වත්කම අයිති වෙන්නේ කල්බදු ගැනුම්කරුට. ඊළඟට කල්බදු දෙන වත්කමේ ඇස්තමේන්තු කළ ආර්ථික ජීව කාලය මත කල්බදු වත්කම මේ සමානව වැඩි වෙන්න ඕනේ. අවසාන වශයෙන් රක්ෂණය කරන්න ඕන නඩත්තු කිරීම බදු වගකීම් කල්බදු ගැනුම්කරු දැරිය යුතුයි. ඔක්කොම නඩත්තුව සහ ඔක්කොම කරන්න ඕනේ කල්බදු ගැනුම්කරු. බදු ගණනය කිරීමේදී කල්බදු ගැනුම්කරුට පොලිස් සහ ප්‍රාග්ධන දීමන ආදේශ කරන්න පුළුවන්. ඒ ඉන්කම් ටැක්ස් එකේදී ගන්නත් පුළුවන්. right 9 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම රුපියල් 2000ක් ලෙස සාප්පු හිමියෙකු විසින් මිල ලකුණු කරනු ලැබූ භාණ්ඩයක පාරිභෝගිකයෙකු විසින් 10%ක වට්ටමක් සහිතව මිලදී ගත්තේ නැහැ. භාණ්ඩේ විකුණු ලැබූ ගාණ කියලා. හරි ලේසි ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ අහන්න දෙයක්වත් නැති ප්‍රශ්නයක්. චූටි ළමයෙකුට උනත් උත්තර දෙන්න පුළුවන් 1800යි. 110ක වට්ටමක් දුන්නම 1800 තමයි ගන්න. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මේ පේපර් එකකට නොදෙමිය යුතු ප්‍රශ්නයක්. නමුත් ඉතින් දාලා තියෙනවා. right අවසාන ප්‍රශ්නේ පහත සඳහන් තොරතුරු අනුව 2017 12 දිනෙන් අවසන් වර්ෂය සඳහා ජීත් රක්ෂණ PLC මුදල් ප්‍රවාහය කොපමණද කියලා අහනවා. මෙහෙයුම් මුදල් ප්‍රවාහය. එතකොට මෙහෙයුම් කටයුතු වල ඒවා විතරයි අපිට ගන්න වෙන්නේ. ආයෝජන සහ මූලික ක්‍රියාකාරකම් තියෙනවනේ ඒවා ගන්න එපා. ලාභය දීලා තිනවා 15000ක්. එතකොට වක්‍ර ක්‍රමයට තමයි අපිට හදන්න වෙන්නේ. ලාභය 15000යි. ෂෙයා වියදම තියෙනවා. ෂෙයා වියදම අපිට ලාභයට එකතු කරන්න ඕනේ. මොකද මුදලින් ගෙවලා නැති හින්දා. එතකොට 15000ට 4000 එකතු වෙන්න ඕනේ. එතකොට 19000යි. ඊළඟට 2017 12 දිනෙන් අවසන් වර්ෂය තුල ලැබිය යුතු රක්ෂණ වැඩිවීම. ලැබෙන්න තියෙන කියන්නේ වත්කමක අගේ වැඩි වෙලා තියෙනවා 1000ක්. එතකොට වත්කමක අගේ වැඩි වුණා නම් අපිට මුදල් ගලා යෑමක් වෙන්නේ. ඒතර 1000 අඩු වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක නම් ණය ගෙතියෝ තොගය වැඩිවීම මුදල් ගලා යෑම. මේ ආයතනයේ ලැබිය යුතු රක්ෂණ වල වැඩිවීමක් වෙලා තියෙනවා. වත්කමක් වැඩි වෙලා තියෙනවා. ඒතර මුදල් ගලා යෑමක් 1000ක් අඩු වෙන්න ඕනේ. 4000 එකතු වෙන්න ඕනේ 1000 අඩු වෙන්න ඕනේ. අන්තිම එක ජංගම වගකීම් අඩු වෙලා තියෙනවා. වගකීමක් අඩු වෙලා තියෙනවා. වගකීම් අඩු වෙනකොට මොකද වෙන්නේ? වගකීමක් වැඩි වෙනවා කියන එකේ තේරුම අපිට මුදල් ලැබිලා තියෙනවා. වගකීම් අඩු වෙලා කියන්නේ අපි මුදල් ගෙවලා. ඒතර 2000ත් අඩු වෙන්න ඕනේ. ඒතර 15000ට 4000 එකතු වෙන්න ඕනේ. 1000යි 2000යි අඩු වෙන්න ඕනේ. ඒතර අවසානයේ ඇත්තටම 19000න් 3000ක් අඩු වෙන්න ඕනේ. ඒතකොට 16000යි. 16000යි හරි උත්තරේ. right. එතකොට මේකත් එක්ක අපේ ලෙක්චර් සීරීස් එක ඉවර වෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍යතාවයේ තිබුණොත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහි රිවිෂන් ක්ලාස් එකකුත් තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මම සාධාරණයක් ඉෂ්ට කරා කියලා දීලා තිබ්බ කාලය අනුව මේ සැරේ තමයි අපි ෆස්ට් ටයිම් මේ ඔන්ලයින් ටීචින් පටන් ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ දැක්කු සහයෝගයටත් බොහොම ස්තුතියි. බොහොම නියඬව කිසිම කරදරයක් නැතුව ඔයගොල්ලෝ බොහොම හොඳට මේ සහයෝගය දැක්වුවා. මම ඔයගොල්ලන්ට විභාගයට සූපතනවා. මාව සම්බන්ධ කරගන්න ඕන නම් ඔෆිස් එකට කතා කරලා ඔයගොල්ලන්ට මගේ මොබයිල් නම්බර එක ඉල්ල ගන්න පුළුවන්. කතා කරලා වෙන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පාඩම් කරද්දී මේ කරලා තියෙන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලන්ට විභාගයේ පැත්තෙන් ඊට අමතරව මතක තියාගන්න සිලබස් චේන්ජ් එකක් කරන නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන සම්පූර්ණයෙන්ම මේ සබ්ජෙක්ට් එක ඔක්කොම පාස් වෙන්න මේ උත්සාහ කරන්න. මේ සිලබස් චේන්ජ් එකේදී මේ සබ්ජෙක්ට් අර මාරුවෙන් ට්‍රාන්ස්ෆර් වෙන නිසා ඔයගොල්ලෝ පාස් වෙලා තිබ්බොත් ඔයගොල්ලන්ට ලොකු වාසියක් වෙයි. දැන් ඔක්කොටම විභාගයට පැත්තෙන් සුබපතනවා සහ ඔයගොල්ලෝගේ අනාගතය සාර්ථක වෙන්න කියලා සුබපතනවා. බොහොම ස්තුතියි.